දාන්නම් අපි ඒකෙත් මධ්‍යනේ හොයලා ඉමු 2021 මට කලින් ගාන හැදුවොත් අද රැයට මම කියනවා. ඒක මම ওই සූත්‍රයෙන් මගේ සූත්‍රේ නැත්නම් දැන් අද කියන්නේ 2021 හරි නේද? හදන්න බලන්න. අපි එතකොට මේ වගේම රූල් 3ක් තව මේ ඇඳ ගන්න ඕනේ මේකට. x තීරුව හොයා ගන්න ඕනේ. d තීරුව හොයා ගන්න ඕනේ. fd තීරුව හොයා ගන්න ඕනේ. මම හොයන්නේ දන දෙවියන් දෙක මෙතන අපි පොලිස් දසම කරනවා. ඩි කියන්නේ ඩි එතකොට අර විදියටම අපි x තීරුව හොයමු 71යි 80යි අතර මැද කවුද ඉන්නේ 71යි 81යි 80යි එකතු කරා එන්නේ 151යි එහෙනම් ඒ උත්තරේ මොකද කරන්නේ අපි බෙදුවා දෙකකින් එහෙනම් එනවා 75.5 කියලා. එයා තමයි අපි මෙතනට දාන්නේ 75.5 මේ දෙන්න එකතු කරා දෙකෙන් බෙදුවා ඒ එන ගාන තමයි අපි මධ්‍ය අගය කියලා ගත්තේ. එහෙනම් අර විදියටම රටාවක් යන්නේ. සැකයි නම් අපි ඊළඟ එක්කෙනාව බෙදලා බලනවා අර විදිහ ඉස්සෙල්ලා වගේ. 61යි 70යි එකතු කරා එයාව බෙදුවා දෙකෙන්. 65.5යි. ඊළඟට 55.5යි 45.5යි 35.5යි 25.5යි දැන් අපි තුන්වෙනි ගාන හදන නිසා මේ වර්ගේ අපි ටිකක් ඉක්මනට හදනවා දැන් උත්තර ටික දාගත්තා ඔබට දැන් මේක පොතේ ඇඳ ගන්නකොට ටිකක් මේ F තීරුවෙම පොඩියට ඇඳගෙන අනිත් ටික ලොකුවට ඇඳ ගන්න මේ එකවරම ඇඳ ගන්න පෑනෙන් අඳින නිසා නැත්නම් වැරදුනොත් ආයේ කපන්නයි වෙලාවක් යන හින්දා ඊට පස්සේ අපි D තීරුව ගන්නවා D තීරුව අපි උපකල්පිත මධ්‍යනයම අපි මෙන්න මෙයාව ගමු 45.5 කියන එක්කෙනාව ගමු මේක අයින් කරමු 45.5 කියන එක. එහෙනම් අපි එයාට දාගන්නවා D වලට බිඳුව. උඩට දාගන්නවා 1 2 3. හරිම සරලයි. පහළට දාගන්නවා ඍණ 1 ඍණ 2 එච්චරයි. ඍණ 1යි ඍණ 2. දැන් FT FUI D අංක මේ දෙන අතර ಗುಣ කිරීමක් තියෙන ගුණිතයක් තියෙන මැද එහෙනම් FUI D වැඩි කරනවා එහෙනම් අපි වැඩි කරමු FUI D තුන් වරක් 2 6යි හරි එතකොට උත්තර ටික ආවමට 4 වරක් 2 8යි 4ක් 1 7යි 10 වරක් බිඳුව බිඳුවයි 15 වරක් 1 ඍණ 1 ඍණ 15යි දෙවරක් 2 ඍණ 4යි ඍණ 4යි 2 ඍණ 2කින් වැඩි කරන නිසා දැන් අපි මතක ඇතුවම
මම මේ තව තීරුවක් ඇඳගෙන තියෙන එකට අතකැතුවම අපි මේගොල්ලන්ගේ එකතුව ගන්නවා. 40යි. සංඛ්‍යාත තීරුව එකතුව 40යි. මේ තීරුවෙත් අපි එකතුව ගන්නවා. ධන 2යි. මම ඒ දෙන්නවන බෝල් කරා පේන්න. එතකොට 8යි 6යි 14යි. 8යි 6යි විතර 14ක් එනවා. එතකොට මෙතන 6 එකතු වුණා 8 එකතු වුණා 7ට. එතකොට එනවා 21ක්. මෙතන ආව එකතුව ඍණ 15ට එකතු කරාම ඍණ 4 ඍණ 19ක් ආවා. එතකොට ඒ දෙන්නගේ වෙනස තමයි මේ ධන 2යි කියලා ආවේ. මේ කට්ටිය එකතු කරාම ආවා 21ක්. මේ දෙන්න එකතු කරාම ආවා ඍණ 19ක්. එතකොට 21න් 19ක් අඩු වුණාම තමයි 2 ආවේ. හරි. දැන් අපි යනවා වගුව පිළියෙල කරගෙන ඉවරයි. අපි යනවා දැන් සූත්‍රයට ආදේශ කරන්න. සූත්‍රයට අපි ආදේශ කරමු. දැන් අපි ඉස්සෙල්ලා වගේම I කියන්නේ කවුද කියලා හොයාගන්න ඕනේ. I කියන්නේ කවුද? I කියන්නේ පන්ති ප්‍රාන්තරයේ පළල. එතකොට 71 72 71ක් ගන්න ඕනේ. 71 72 73 74 75 76 77 78 79 80 10යි. මම ඒක හැමම තිබුණා 10යි. පළල. එහෙනම් 10 වැඩි කිරීම. මෙතන ගුණ කිරීමක් එන්න ඕනේ. 10 ගුණ කිරීම. හරි? 10 වැඩි කිරීම. සිග්මා FD කියන්නේ FD තීරුවේ එකතුව. සිග්මා කියන්නේ එකතුව. එහෙනම් 2යි. අපි එතනට දාගමු 2යි කියලා. සිග්මා FD 2යි. n කියන්නේ සංඛ්‍යාත තීරුවේ එකතුව 40යි. මම වෙනස් කරගත්ත එක 40යි. නිසංසලා ඕකේ සූත්‍රය දීලා තියෙන්නේ අනිත් පැත්තට. ඒ පැත්තට ටිකක් හදලා කට්ටියට පෙන්නන්නකෝ. අනිත් පැත්තට දාලාද? අපි එක දාමු. මිස් අපිට දැන් සූත්‍රයේ මේම කොහොම දුන්නත් මේ අපිට ওই දැන් දීපු සූත්‍රය අනුව බැරිද කරන්න? පුළුවන්. ඒකෙන්න පුළුවන්. ඕකත් එකයි. ඕකට දැම්ම දැන් ඒකට මේ පැත්තට දාලා බලමු අපි. ඒත් එන්නේ එකම තමයි. ඉන්න මම ඒ දෙන්න මාරු කරලා පෙන්නන්නම් මෙහෙට. හරි. ඔන්න. ඒ ධන මෙයව දාමු මේ පැත්තට. ධන ලකුණ. හරි. ඒ ධන සිග්මා FT බෙදීමෙන් වැඩි කිරීමයි. කොහොමද දීලාලු. හරිද? බෙදෙන වරහන් ඇතුලේ තියෙන හින්දා මෙතන වැඩි කිරීම දීලා නෑ. I කියලා නිකම්ම දීලා. හරි. එතකොට මම ඒ කියන එක ගත්තා. මෙතන දැන් මේ අපි ඉස්සලා ගත්ත එක. ඒ කියන්නේ එතකොට මධ්‍යයගේ. මේ ඉන්නේ උපකල්පිත තීරුවේ ඉන්න උපකල්පිත මාධ්‍යනේ. මේ ඉන්නේ 45.5. අපි එහෙනම් ඒ කියන තැනට යව දාගන්න. 45.5. එතකොට මම ආයි කියනවා සිග්මා FD කියන්නේ 2. මේ තියෙන 2. n කියන්නේ 40. මෙයා තමයි 40 හරි. එතකොට I කියන්නේ අපි දන්නවා පන්තිපාන්තරයේ පළල 10. දැන් ඉස්සෙල්ලා වගේම 2 40න් බෙදෙනවා. 2 බෙදීම 40. කීයද එන්නේ එතකොට? 0.05. 0.05. ඊළඟට එයාව වැඩි කරනවා 10යි. අර පිළිවෙලටමයි වෙන්නේ. එයාව වැඩි කරනවා 10යි. ඊළඟ පේලියෙන් තමයි අපි ඒක කරගන්නේ. එතකොට එනවා 0.5. 0.05 කියන එක න 10න් වැඩි කරාම
දශම ස්ථානයක් අඩු වෙලා මෙහෙට එනවනේ 0.5යි. එහෙනම් අපි 45.5ට ඒක එකතු කරගන්න. 45.5ට ඒක එකතු කරගන්න. එහෙනම් උත්තරේ 46යි. 46. මිස් මෙතන CI නේද සූත්‍රය දීලා තියෙන්නේ. අද මේ සූත්‍රයේ අර මේ පේපර් එකේ දීපු සූත්‍රය CI කියලා නේද දීලා තියෙන්නේ. CI කියන එක ඒ කියන්නේ මේ x සමානයි a ධන fd බෙදීම n වරහන් වලට පිට තියෙන්නේ CI කියලා. CI කියලා ඒක ගැටලුවක් නෑ ටීචර් ක්ලාස් ඉන්ටර්වල් කියලා එක ගන්න. ක්ලාස් ඉන්ටර්වල් කියලා කියන්නේ මධ්‍ය අගය. එතනම ඔව්. එතන ඒ අගය. පළල කියන එක. පළල කියන එකම තමයි ටීචර් කියන්නේ. I කියන එකම තමයි. අනේ අපේ ටීචර් මට චූටි ගැටලුවක් තියෙනවා. දැන් ඔව් සර්. ඕකෙදී අපි x එක හොයන්න කාලය ගත කරන්නේ නැතුව මේක මගේ අදහසක් විතරයි. මට මේක හරිද වැරදිද කියන්න. මම හිතා ගන්නවා මම ගන්න මධ්‍යන්න මේ උපකල්පිත අගේ එන්නේ 41යි 50යි අතර කියලා. මම ඒකේ විතරක් මේ x value එක හොයනවා. ඔව් ප්‍රමාණවත්. සර්. එහෙමත් පුළුවන් සර්. දැන් අර තීරු ගානට ලකුණු දෙයිද දන්නේ නැති නිසා තීරුවට හදාගන්න වෙයි නේද? හදිසි හරි x තීරුවටත් ලකුණු දුන්නොත් ලකුණු භාගයක් හරි ඒක නැතුව තීරුවලට යයි. ලකුණු දෙන්න ඉඩ තියෙනවානේ. ඔව් ඒක නිසා ඒක ඒකෙදි මම ඒක අරගෙන ගාන හදලා වෙලා තිබුණොත් ටට්ටක් ගාලා එතනින් එහාට උඩට 10 10 පන්ති මේ පළල අනුව 10 10 දානවා. යටට 10 10 දානවා. එච්චරනේ නේද ටීචර්? ඔව් ඒත් කරගන්න පුළුවන් එහෙම. අර ලකුණු දෙන භාගයක් හරි දුන්නොත් ඒක නැති වෙයි කියන දුන්නොත් එක අපරාධෙ නැතු වෙනවානේ. හරි ටීචර් හොඳයි. හරි thank you. සසලා මිස් මේ සැරේ අර ග්‍රාෆ් පොලයක් ගන්න කියලා තියෙනවා මොකක්ද දන්නේ නැහැ නේ. ඔව් අර ඒකටත් පාඩමක් තියෙනවනේ සර්. මේ ගණන් හදලා අතපිට ගන්න. අන්තිමට අර ප්‍රස්තාරික නිරූපණය කියලා අන්තිමට කරානේ මේ නිරෝෂණි මැඩම් පාඩමක් කර අපේ රෝචිනි මැඩම්ට එදා මේ මිස් කියවුණා නේද මේ ඔගිවිය දෙන්න කියලා. එදා අවසාන දවසේ ඔගිවිය ඇඳින්න ලෑස්ති වෙන්න විභාගෙට කියලා නිකන් කියවුණා වගේ මට මතකයක් තියෙනවා. ආහා. ඔගිවිය දෙයි කියලා හිතෙනවා. ඔව් ඒක මොකද දෙයි. ඒකෙන් අතිරේක ප්‍රශ්න ගොඩක් ඇහුව හැකිනේ. ඔව් ඔව්. P26 ඒ විදිහට එක එක ඒවා අහන්න පුළුවන්. ඒ හින්දා මට හිතෙනවා එතනින් එයි කියලා. සර් ඒකේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ ග්‍රාෆ් පොලයක් ගන්න කියලා තියන්නේ අනිවාර්යෙන්ම ඒක තමයි. අනිවාර්යෙන්ම එකක් දානවා. අනිවාර්යෙන්ම දානවා. සමහර විට මට සැකයක් තියෙනවා අර මේ සංඛ්‍යාත බහුආශ්‍රයයි මේ අනිත් එකයි එක උඩ එක ඉන්ටර්ප්‍රිට් කරන්න ඉද කියලා. පොලිගන් එකයි මේ අර මොකද්ද ජාල රේඛයයි. හිස්ටෝග්‍රෑම් එක. හිස්ටෝග්‍රෑම් එකයි දෙකම එක උඩ අඳින්න කියයි දන්නේ නැහැ. ජාල රේඛවල මැද එකතු කරලා මේ සංඛ්‍යාත බහුආශ්‍රය බහුආශ්‍රය අඳින්න. ඔව්. මත් හිතෙනවා. මේ සැරේ තමයි අපිව නැසිලා යන්නේ. එම හිතන්න එපාම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. සර් එහෙම ඇහුවොත් අඳින්න ප්‍රස්තාව කොනේ නේද? මොනවාගේ ප්‍රස්තාර කොළ ඒකම- ගන්න ඕනේද කොට? හොඳට පේන එක ෆොටෝ එකට පේන එකක් වෙන්න. ප්‍රස්තාර කොළ ෆොටෝ ගහලා බලන්නකෝ පේන්නේ නැහැ කොටු. ප්‍රමාණ ප්‍රශ්නයක් තියනවා නේද එනවා. ආවස ප්‍රස්තාර වල? ඒක අර මේ සාමාන්‍ය පෙළටයි උසස් පෙළටයි දෙන ස්ටෑන්ඩඩ් එක ගන්න. සෙන්ටිමීටරේ කොටු. සර් දැන් සාමාන්‍ය කොළ 4ක් 5ක් ගෙනල්ලා තියාගන්න ඉතින් නේද වැරදුනොත් එහෙම. වැරදුනොත් එහෙම සර් දැන් මේ ඔය වගේ පන්ති ප්‍රාන්තර තියෙනකොට සර් ජාල රේඛයකදී දැන් අඳිනකොට දැන් ඔතන 21 30 ආයි 31 ඔව්. ඉන්න පටන් ගන්න. මුල අකුලන්න. මුල අකුලන්න. මොකද බිඳුවට නෑනේ මේක. බිඳුවට ආවොත් විතරයි මූල ලක්ෂ්‍ය හරහා යන්නේ. එහෙම නොවනවනම් මුල අකුලන්න. අකුලලා ඊළඟ නෑ පොයින්ට් එකෙන් ගන්න. ඊළඟ එක හිස්තැනක් තියලා ඊළඟ එකෙන් අඳින්න ගන්න. මොකද හිස්තැන ආපහු එකක් හොයන්න වෙනවනේ අපිට. සර් අර අනිත් පැත්තේ y අක්ෂය නම් කරනකොට කොහොමද එතකොට එතන දාන්නේ 21ද මුලට දාන්නේ? ඒ එතන y අක්ෂය නම් කරනකොට කිව්වේ ටීචර්? ඒ කියන්නේ දැන් ඔතන ඔය දැන් පන්ති ප්‍රාන්තරවල තියනවා නේද? ඔය ඒක ලකුණු. දෙන ප්‍රස්තාරය අනුව ඔගිවිය දුන්නොත් ආපහු මිඩ් වැලියු එක අරගෙන මේ මොකද්ද අරකේ අපර් ලෙවල් එක අරගෙන ඒක එතන දාලා ඒකෙන් තමයි පටන් ගන්න.
ඊට පස්සේ අර මොකද්ද පොලිගන් එක ගත්තොත් ඒක නිකම්ම අඳිනවා. ඔන්න ඔහොම ක්‍රම වගේක් තියෙනවා. ඒක කරනකොට අපි මේ කරමු අපි ටීචර් කරමු හරි. නේද? හරි. හරි නේද? අපි දැන් ටීචර් අවස්ථාව දෙමු. එතකොට මෙතන දැන් මේ පැත්තට දාලා තමයි මේ හැදුවේ මං. ඊළඟට මම මේ අනිත් පැත්තට දාපු එකේ උත්තරෙත් මෙහෙමම දැම්මා. දැන් මේ 10 මේ පැත්තට දාලා 45.5 මේ පැත්තට දාලා අර විදියෙම තමයි, වෙනසක් නැහැ. මේ ඇවිල්ලා තියෙන්නේ තේ උත්තරේම තමයි. සූත්‍රේ මේ පැත්තට දුන්නත් මේ පැත්තට දුන්නත් දෙකම එක උත්තරේම තමයි ඇවිත් තියෙන්නේ. හරි. එතකොට අපි මධ්‍යහ්නය හැදුවා ඒ අවුරුදු 3ක්. එතකොට 16යි 19යි 21යි. අපි ඕකෙන් දැන් විශ්ලේෂණයක් ලියන්න එනවා. එතකොට අපි ඒකටත් සූදානම් වෙන්න ඕනේ. විශ්ලේෂණයක් ලියන්න આવොත් මම ඒකට කලින් ඕගොල්ලන්ට මධ්‍යස්ථයේ පොඩි විස්තරයක් කියලා ඉන්න ලියා ගන්න. ඒකත් අපි ඉක්මනට ලියාගෙනම මධ්‍යනේ ලියමු. අම්මක් නෑ නේද එහෙම? අමන්න එහෙම හොඳයි මැඩම්. එහෙම හොඳයි. ලියමු. ඔව් මධ්‍යස්ථය ගැන කියලා ලියා ගන්න. නිකන් හරි අපිට තුන්වෙනි එකේදී මධ්‍යස්ථය කියන්නේ මොකද්ද? නිකන් ඔබේ දැනුම ඇසුරෙන් විමසන්න ඕ වගේ ආවොත් ටිකක් මේකෙන් දාලා එතකොට මොනාරි කරගන්න. හරි? එතකොට මධ්‍යස්ථය කියන එකේ ලකුණු සමූහයක් ලියන්න. ලකුණු සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට ලකුණු සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට සකස් කළ විට එහි හරි මැද පිහිටන අගය වේ. මධ්‍යස්ථය එනම් ලකුණු සමූහයක් අනේ ඇහුන්නේ නැහැ ටීචර්. මධ්‍යස්ථය එනම් ලකුණු සමූහයක් ඉහළ ලකුණු 50% හා පහළ ලකුණු 50% වශයෙන් බෙදෙන ලකුණයි. සුළු මිනුම් සංඛ්‍යාවක මොකද්ද මිස් 150ක් වශයෙන් ඒක ඇහුන්නේ. බෙදෙන ලකුණයි. උඩට 50යි පහළට 50යි බෙදෙන ලකුණ තමයි මධ්‍යස්ථ කියන එක. තමයි කිව්වේ. බල්ලේ පුරන හෝ ගාලා. සුළු මිනුම් සංඛ්‍යාවක සුළු මිනුම් සංඛ්‍යාවක කියන්නේ පොඩි ගානක් පොඩි පරතර ගණනක් තියෙන වෙලාවට අර අත්තේ ඇඟිලි 5 වගේ සුළු මිනුම් සංඛ්‍යාවක මධ්‍යස්ථයේ ගණනය කිරීම පහසුය. මැද හොයාගන්න ලේසි. මිනුම් සංඛ්‍යාව ඔත්තේ ගණනක් වූ විටද මිනුම් සංඛ්‍යාව ඔත්තේ ගණනක් වූ විටද මධ්‍යස්ථයේ ගණනය කිරීම පහසු වේ. මැදට එක්කෙනයි එන්නේ එතකොට ඔත්තේ වුණාම දෙන්නෙක් එන්නේ නැහැ. විශාල ව්‍යාප්තියකට අනුව සම කොටස් දෙකකට බෙදීමේදී අප මධ්‍යස්ථයේ සෙවිය යුතුය. චුට්ටක් කියනද සම කොටස් දෙක බෙදීමේදී අප මධ්‍යස්ථයේ සෙවිය යුතුය. යම් පරීක්ෂණයක දක්ෂම 50% හෝ
මොකද්ද? දුර්වලම 50% යම් පරීක්ෂණයක දක්ෂම 50% හෝ දුර්වල 50% සෙවීමේදී මධ්‍යස්ථයෙන් ගණනය කළ හැක. මධ්‍යස්ථයේ පිළිබඳ දුර්වලතාවයක් වන්නේ මිනුම් ව්‍යාප්තියේ අනෙකුත් ලකුණු ඒ කෙරෙහි බල නොපෑමයි. නියදිය තුල මේ තරහ නැතුව කියන්නකෝ අනෙකුත් ලකුණු ඒ කෙරෙහි බල නොපෑමයි. නියදිය තුල ආන්තික අගයක් ඇති වූ විට මොකද්ද මිස්? නියදිය තුල ආන්තික අගයක් ඇති වූ විට ආන්තික අගයක් කියන්නේ අවසාන අගයක් කියන එක. එතන ඇති වූ විට මධ්‍යනයට වඩා මධ්‍යස්ථය වඩා සුදුසු වේ. ඒක එක්ස්කියුස් මී එතන ආන්තික වගයක් කියලා කියන්නේ දැන් අපි හිතන්නකො ලකුණු 25 26 27 28 තිබිලා දෙක තිබුණොත් එහෙම නැත්නම් 90 ගාන තිබුණොත් අන්න ඒක නේද ආන්තික වැලියු එක කියන්නේ. ඔව් ඒ කියන්නේ කෙලවරක් නියදියට අපිට අහු වෙනකොට ඒ වගේ වෙලාවට මධ්‍යනේ සුදුසු නැහැලු කියලායි කියන්නේ. මධ්‍යස්ථයේ තමයි ඒ වෙලාවට සුදුසු. දැන් අපි නියදියක් ගන්න 41යි 50යි අහු වුණා කියමු අපි පරීක්ෂණයට නියදිය විදිහට ගන්න. එතකොට ඒ වගේ වෙලාවට දැන් මුළු දත්ත ටිකම නැහැනේ. එක අගයක් විතරයිනේ තියෙන්නේ. කෙලවර අගයක් විතරයිනේ තියෙන්නේ. ඒ වෙලාවට අපිට සුදුසු මධ්‍යස්ථය කියලා තමයි කියන්නේ සර්. හරි නේද? 50ක් දුර්වල හෝ දක්ෂතම ඒකේ පොඩ්ඩක් අන්තිමට කියපු චුට්ට කියනවද? 50ක් 150 යම් පරීක්ෂණයක දක්ෂම 50 හෝ දුර්වල 50 හෝ සෙවීමට අවශ්‍ය වූ විට අප මධ්‍යස්ථයෙන් සෙවිය යුතුයි. මිස් ඊට පස්සේ වාක්‍යයක් චුට්ටක් කියන්නකෝ. මධ්‍යස්ථයේ පිළිබඳ දුර්වලතාවයක් වන්නේ මිනුම් ව්‍යාප්තියේ අනෙකුත් ලකුණු ඒ කෙරෙහි බල නොපෑමයි. මොන හරි වැරදි තියෙනවා නම් කියන්න. මාත් සමහර පොත්වලින් ගත්ත ඒවා. හරි. මධ්‍යස්ථයේ ප්‍රයෝජන ටික ලියාගමු. මාතෘකාවක් ලියලා මධ්‍යස්ථයේ ප්‍රයෝජන පන්ති කාමරයට ගලප ගන්න එහෙම කියලා ආවොත් එතකොට මේවෙන් මොන හරි ගලපලා ලියා ගන්න පුළුවන් නිසා ශිෂ්‍යයන්ගේ දක්ෂතාව අනුව ඉහළ ලකුණු ලැබූ 50 හා පහළ ලකුණු ලැබූ 50 වෙන් කිරීම සඳහා මධ්‍යස්ථයේ යොදාගත හැකිය. දෙවෙනි එක ලියා ගන්න බැරි වුණොත් කියන්න. මිනුන් සමූහයේ විශාලත්වය අනුව
සම කොටස් දෙකකට වෙන් කිරීම සඳහා මධ්‍යස්ථයේ යොදාගත හැකියි. දැන් අපිට පන්තියේදී නම් අපි ලකුණු ටිකක් අරගෙන නම් අපි ලකුණු මැද අපිට මෙතන ඉඳන් මෙන්න මේ කට්ටිය හොඳයි මේ කට්ටිය ලකුණු මදි කියලා කියන්නේ. එතකොට අපිට මේ ක්‍රමයේ යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අවාසි මේකේ අවාසි මෙසේ වාක්‍යය තව එකපාරක් කියන්න පුළුවන් අන්තිමට. සමූහයේ විශාලත්වය අනුව සම කොටස් දෙකකට වෙන් කිරීම සඳහා ටීචර් තව ප්‍රයෝජනයක් මධ්‍යස්ථයේ යොදාගත හැකියි. අපේ ටීචර් තව ප්‍රයෝජනයක් තියෙනවා ඒක කියන්නද මම? හා සර් කියන්නකො මාත් ලියා ගන්න. මේ මාතේ වාගේම මධ්‍යස්ථයේ කෙරෙහි ව්‍යාප්තියේ අනිත් ලකුණු බල නොපානවා මේකට. ඒක මේකේ තියෙන ප්‍රයෝජන. ඒ කියන්නේ ව්‍යාප්තිය අනිත් ලකුණු මේකට බලපාන්නේ නැහැ මධ්‍යස්ථයට. ව්‍යාප්තියේ අනිකුත් ලකුණු ව්‍යාප්තියේ අනිකුත් ලකුණු බල නොපායි. බල නොපායි නේ හරි. මධ්‍යස්ථය සඳහා බල නොපායි. හරි නේද? ඒකත් ලියා ගන්න එහෙනම් අවාසි කියලා ලියමු අපි. අවාසි ජනක සර් ඒක පොඩ්ඩක් කියන්න ආපහු. ව්‍යාප්ති ටීචර් ඒක ලියන්නේ එහෙනම් අව්‍යාප්තිය අනිකුත් ලකුණු මධ්‍යස්ථයට බලපාන්නේ බල නොපායි. මාතේ බලපාන්නෙත් නෑ. මේ දෙකම මතක තියාගන්න. මාතේත් නෑ මධ්‍යස්ථයේත් අනිත් ලකුණු වලට බලපෑමක් කරන්න බෑ. දැන් ඔකට හරි සර්. හරි නේද? හරි. අපි ලියමු අවාසි. මධ්‍යස්ථයේ කෙරෙහි ව්‍යාප්තියේ සෑම ලකුණකම ඒක දුර්වලතාවයකට දීලා තියෙන මේකේ අවාසියකට අපි අර කලින් කියපු කතාවම. මධ්‍යස්ථයේ කෙරෙහි ව්‍යාප්තියේ සෑම ලකුණකටම බල නොපෑම එහි දුර්වලතාවයක් ලෙස සැලකී. කියන්නේ අනිකුත් දත්ත තිබ්බට වැඩක් නැහැ. මෙයා හොයාගන්න එක පොඩි කොටසක් විතරයි ඕනේ. මධ්‍යස්ථයේ කෙරෙහි ව්‍යාප්තියේ සෑම ලකුණකම බල නොපෑමක් නොවීම එහි දුර්වලතාවයක් ලෙස සැලකී. හරිද? අපි මධ්‍යනය ගැන ලියාගමු. ඇහෙනව නේද මාව? ඇහෙනවා අක්කා ඇහෙනවා. එකපාරක් කියන්න යන්න අපි රෙකෝඩින් එක අහනවනේ කොහොමත් අක්කා එකපාරක් කියන්න යන්න. මධ්‍යනය කියලා ලියාගන්න. කිසියම් ලකුණු ශ්‍රේණියක සාමාන්‍ය ලකුණයි. කිසියම් ලකුණු ශ්‍රේණියක සාමාන්‍ය ලකුණයි. මේ ගණනය කරනු ලබන්නේ සියලුම ලකුණු එකතු කොට ශිෂ්‍ය සංඛ්‍යාවෙන් බෙදීමෙනි. කිසියම් නියදියක් තෝරාගෙන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ගණනය කරන විට වඩාත් යෝග්‍ය වන්නේ මධ්‍යනයයි. වඩාත් යෝග්‍ය වන්නේ මධ්‍යනයයි. අනේ මිස් චුට්ටක් ඒක ඒ වාක්‍ය තව පාරක් කියන්නකෝ. කිසියම් නියදියක් තෝරාගෙන කේන්ද්‍රික ප්‍රවණතා මිනුම් ගණනය කරන විට වඩාත් යෝග්‍ය වන්නේ මධ්‍යනයයි.
හරි. එතනටම ලියා ගන්න. ලකුණු ශ්‍රේණියක් වෙනුවෙන්. ලකුණු ශ්‍රේණියක් වෙනුවෙන්. වඩාත් හොඳින් පෙනිය සිටිය හැකි වන්නේ පෙනිය සිටිය හැක්කේ වඩාත් හොඳින් පෙනිය සිටිය හැක්කේ මධ්‍යනයටයි. මේක වැදගත් වාක්‍යයක්. ලකුණු ශ්‍රේණියක් වෙනුවෙන් වඩාත් හොඳින් පෙනී සිටිය හැක්කේ මධ්‍යනයටයි. උදාහරණ ටිකක් මම ලියාගත්තා. උදාහරණ කියලා ලියා ගන්න. ගුරුවරු කිහිප දිනකුගේ ඉගැන්වීමේ සාර්ථකත්වයේ සැසඳීමට. ගුරුවරු කිහිප දිනකුගේ ඉගැන්වීමේ සාර්ථකත්වයේ සැසඳීම. සැසඳීම කියලා ලියා ගන්න. පාසලට පැමිණීමේ සාමාන්‍ය අගය ගණනය කිරීමට. පාසලට පැමිණීමේ සාමාන්‍ය අගය ගණනය කිරීම. ශිෂ්‍යයා ලබාගත් ලකුණු වල සාමාන්‍ය අගය ගණනය කිරීම. ශිෂ්‍යයා ලබාගත් ලකුණු වල සාමාන්‍ය අගය ගණනය කිරීම. ශිෂ්‍යයන්ගේ සමස්ත සාධන මට්ටම දැක්වීමට. ශිෂ්‍යයන්ගේ සමස්ත සාධන මට්ටම දැක්වීම. පන්ති කිහිපයක දක්ෂතාවයේ සැසඳීමට. මේකේ තියෙන ලක්ෂණ හා ප්‍රයෝජන ඊළඟට මධ්‍යනේ ලක්ෂණ හා ප්‍රයෝජන. පළවෙනි එක ලක්ෂණ හා ප්‍රයෝජන කියලා ලියලා ලියන්න. සමාන්තර මධ්‍යනය මිනුම් සමූහයක සමාන්තර මධ්‍යනය මිනුම් සමූහයක සෑම මිනුමක් කෙරෙහිම බලපායි. සෑම මිනුමක් කෙරෙහිම බලපායි. එක් මිනුමක හෝ ලකුණක ඒකටම ලියන්න. එක් මිනුමක හෝ ලකුණක වෙනසක් සිදු වූ විට මධ්‍යනයේ අගය වෙනස් වේ. මධ්‍යනයේ අගය වෙනස් වේ. දෙවෙනි එක ලියන්න. මධ්‍යනයේ භාවිතයින් සම්පූර්ණ ලකුණු ගැන තොරතුරු ඉදිරිපත් කළ හැකිය. තොරතුරු ඉදිරිපත් කළ හැකිය. තුන්වෙනි එක ලියන්න. සම්මත අපගමනය ව්‍යුත්පන්න ලකුණු ආදී සංඛ්‍යා විද්‍යාත්මක ගණනය කිරීම සඳහා මධ්‍යනය භාවිත කෙරේ. ඊළඟ එක ලියන්න. අධ්‍යාපන පර්යේෂණ කාර්ය සඳහා මධ්‍යනයේ ඉතා වැදගත් වේ. ජනගහනයක නියැදියෙන් ලබා ගන්නා තොරතුරු
තොරතුරු සාමාන්‍යකරණය කිරීම සඳහා කල්පිත පරීක්ෂාව ආදී පර්යේෂණ කටයුතු සඳහා මධ්‍යනය යොදා ගැනීම. ඒ ටික තමයි ලියාගෙන තියෙන්නේ. ඊට අමතරව කරුණක් මොන හරි තියෙනවා නම් දන්න කෙනෙක් කියන්න. එතකොට එකතු කරගමු මධ්‍යනය විශ්ලේෂණය කරන්න එන නිසා. මෙනුම මේ මැඩමර සමාන්තර මධ්‍යනයේ මිනුම් සමූහය කියලා අර මුලින්ම දුන්නේ ලක්ෂණ හා ප්‍රයෝජන කියන එක. අන්න ඒක චුට්ටක් කියන්නකෝ. ඇහුන්නේ. සමාන්තර මධ්‍යන මිනුම් සමූහයක සෑම මිනුමක්ම කෙරෙහි බලපායි. එක් මිනුමක හෝ ලකුණක ඒකටම ලියන්නස එක් මිනුමක හෝ ලකුණක වෙනසක් සිදු වූ විට හරි මධ්‍යනයේ අගය වෙනස් වේ. හරි නේද? හරි. අපි 2019 ගානට අනුව විශ්ලේෂණය ලියමු. ඔන්න ඔය ගාන අපිට 64 කියන උත්තරය ආපු ගාන. ඔය ටිකත් නිකන් අතරට පතරට දාන්න පුළුවන් නිසා මම නිකන් ගොනු කරලා තියාගත්ත වෙලාව තිබුණොත් මධ්‍යනේ සෑම ලකුණටම සංවේදී කියන එක. ඒක නිසා මධ්‍යනය මේ වැදගත් කියන එක. සර් කියන්න සර් එක පොඩ්ඩක් එහෙනම්. නියදියක් භාවිතයෙන් දත්ත විශ්ලේෂණය කරන විට මධ්‍යස්ථයට වඩා මධ්‍යන්න වැදගත් වේ. ඒක වැදගත් වෙන්නේ මධ්‍යන්න හැම ලකුණටම සංවේදී. මොකද අපි දන්නවා ඒ නියදියේ තියෙන සංඛ්‍යාවක් වෙනස් වුණොත් අපි බෙදලා මේ නියදියේ තියෙන මුළු ගාණයෙන් බෙදපුවාම ඒ මධ්‍යන්නේ වෙනස් වෙනවා. නියදියේ ලකුණු එකක් හරි වෙනස් වුණොත් මධ්‍යන්නේ වෙනස් වෙනවා. ඒක නිසා සංවේදී. ඒ වගේම මේ නියදියක ආන්තික අගයන් වැඩි වුණාම මධ්‍යස්ථයට වඩා මධ්‍යන්නේ වැඩි වටිනාකමක් ඇත. සර් කියනවාද? නියදියක ආන්තික අගයන් වැඩි විට මධ්‍යස්ථයට වඩා මධ්‍යන්න වැඩි වටිනාකමක් ඇත. හරි. තව තියෙනවද සර්? නෑ මිස් ඒ ඇති නේද? හරිනේ. හා. අපි එහෙනම් 2019 කේ මේක ලියමු විශ්ලේෂණය. ඒකේ අපිට 2019 අපිට සමුචිත ප්‍රතිශතයයි මධ්‍යනයයි දෙකම තමයි හොයන්න ඇහුවේ. අපි 2019 දෙකම හෙව්වා. එතකොට තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ සමුචිත සංඛ්‍යාත හා මධ්‍යන අගයේ මත පදනම්ව ශිෂ්‍ය සාධනය පිළිබඳ කෙටි විශ්ලේෂණයක් සිදු කරන්න. අපි ඉස්සෙල්ල සමුචිත මේ ප්‍රතිශතයට ලිව්වා. අපි කෙටි විශ්ලේෂණයක් ලිව්වා සමුචිත සංඛ්‍යාතයට ලිව්වා. එතකොට ඒකයි මේ දැන් කියන ටිකයි දෙකම එකතු කරලා තමයි එතකොට තුන්වෙනි ප්‍රශ්නෙට මේ අහුවොත් ඒ විදිහට ලියන්නේ දෙකම. එතකොට මේකෙත් අර විදිහටම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට දීපු සිසුන් 40 දෙනෙකු ගත්ත ව්‍යාප්තිය තමයි මේ අපිට දීලා තියෙන්නේ. එතකොට මේකේ ලියන්න පුළුවන් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ගත් ලකුණු වල සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ගත් ඒ වෙලාවට දෙන එක ගලපලා දාගන්න එතනට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ගත් ලකුණු වල මිස් එක්ස්කියුස් මී ඔව් මිස් මේ අර කලින් අර සර් කෙනෙක් කිව්වේ මේ අර මේ මධ්‍යන්නේ ආන්තික අගයන් නැති විට මේ මධ්‍යන්නයට වඩා මේ මධ්‍යන්ට වැඩි අගයක් ලැබෙයි කියන්නේ අර මේ කියන්නේ ප්‍රමාණයද නැත්නම්
ඒකට අර වැඩි වටිනාකමයි වැඩි මිස්. නැහැ නේද නියති එක ආන්තිකයන් ඇති විට මධ්‍යන්නයට වඩා මධ්‍යස්ථය ගන්න කියන්නේ තියෙන්නේ ඒකේ. නෑ මධ්‍යස්ථයට වඩා මධ්‍යන්න තමයි වටිනාකම වැඩි. මධ්‍යස්ථය කියන එක මිස් ආන්තිකයන් මොකක් ආවත් මධ්‍යස්ථ වෙනස් වෙන්නේ නැහැ කියලා අපි කතා වුණානේ කලින්. ආන්තිකයන් තිබුණොත් මේ සංඛ්‍යා ශ්‍රේණික ආන්තිකයන් තිබුණොත් මධ්‍යන්නය අර හරියෙන් යන ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි වෙනස් වෙනවනේ. ඒ නිසා මධ්‍යස්ථය ගන්න කියලා තියෙන්නේ. මේ සර්ගේ නෝට් එකෙත් ඒක නම් තියෙනවා සර්. එහෙමද තියෙන්නේ? ඔව්. සමස්තයට බලපානවනේ. ඔව් සමස්තයට කියන්නේ වැරදි අර්ථකථනයන්නේ ලැබෙන්නේ අපිට. මමත් හිතන්නේ මධ්‍යස්ථය තමයි ආන්තික දත්ත තියෙනකොට මධ්‍යස්ථය තමයි වඩාත් සුදුසු වන්නේ. මධ්‍යන්නේ විකෘති වෙනවා ආන්තික දත්ත තියෙනකොට. එහෙම තමයි සර් දීලා තියෙන්නේ. එතකොට වටිනාකම වැඩි වෙන්නේ මධ්‍යස්ථය නේද? ඒ කියන්නේ මේ වැඩිපුර ඒ කියන්නේ ආන්තිකයන් ඇති විට මධ්‍යස්ථය තමයි අපි යොදා ගන්න ඕනේ මධ්‍යන්නේ නෙමෙයි. ඔව්. මේකේ කියලා තියෙන මේ සෑම ලකුණක් කෙරෙහිම සංවේදී යුතු අවස්ථාවක මධ්‍යන්නය වඩා උචිත වේ. නියැදිය තුළ ආන්තිකයන් ඇති විට මධ්‍යන්නයට වඩා මධ්‍යස්ථය උචිත වේ. එහෙනම් අපි එතන හදාගමු මධ්‍යස්ථයට වඩා මධ්‍යන්නේ වැඩි වටිනාකමක් ඇති කියන එක නෙමෙයි වඩා උචිත වේ කියලා. ආන්තිකයන් නැති විට කියන එක අනිවාර්යෙන් කියවෙන්න ඕනේ මිස්. ඔව් නියදියක ආන්තිකයන් ඇති විට මධ්‍යන්ට වඩා මධ්‍යස්ථය උචිත වේ. මධ්‍යස්ථයට වඩා මධ්‍යන්නේ වඩා උචිත වේ කියලා හදාගමු. නේද සර්? එතකොට එහෙම හරියයි නේද? නීල් සර්. ඒක මේ මම ඒ කියන්නේ මේ චින්තක සර්ගේ ඵලයෙන් දත්වල විසිරීම කියන එක තෙරුවන් සරණයි පොඩ්ඩක් මේ කියන දේ චුට්ටක් අහන්න. මේ අපේ නිසංසලාමි ටිකක් අපහසු වෙන්නේ ඉන්නේ. මං කියන දේ ඇහෙන්නේ නේද? එහෙමයි හඳුරන්නේ. හෙලෝ. ඇහෙනවා. මේ ඉතින් ඒ නිසා තියරි අපිට පොත්වලින් ගන්න පුළුවන් ඔය ගෲප් වල තියෙනවා තියරි සම්බන්ධව. ඉතින් ඒ නිසා මේ නිසංසලාමිස්ගෙන් ගණන් ටික අහගමු අපි කොහොමද හදන විදිය කියලා. උන්වහන්සේ හරි. හරි ප්‍රස්තාර ටික අර ඔගිවිය කියලා සර් කිව්වේ ටික අපි ප්‍රස්තාර කොලත් අද ලෑස්ති කරගෙන ආවේ සර්. හරි අපි මේක බලමු එහෙනම්. හරි සාමුද්‍රනේ හරි. එතකොට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ගත් ලකුණු වල සාමාන්‍ය අගය 64කි. මේ 2019ට අනුව ලියන්නේ මම ඒක ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට ගත් ලකුණු වල සාමාන්‍ය මෙය සාමාන්‍යයෙන් හොඳ මට්ටමක පවතී. මොකද ඒක මම සාමාන්‍යයෙන් හොඳ මට්ටමක පවතී කියලා ලිව්වේ මේ 64 කියන එක. මොකද 81 90 ගත්ත ළමයි 3 දෙනෙකුත් ඉන්නවා. 71 84 ළමයි 6 දෙනෙකුත් ඉන්නවා. ඒක නිසා ඉතාමත් හොඳ මට්ටමක් නෙමෙයි මේක සාමාන්‍ය මට්ටමක්. එතකොට 81ත් 90ත් අතර ළමුන් 3 දෙනෙකු සිටියද ඉති වැරද්දක් තියෙනවා නම් චුට්ටක් කියන්න. ළමුන් 3 දෙනෙකු සිටියද ශිෂ්‍යයන්ගේ සමස්ත සාධන මට්ටම 64කි. මේ තුලින් සම්පූර්ණ ලකුණු කෙරෙහි තොරතුරක් දැනගත හැකිය. ළමයින් මේ තුලින් සම්පූර්ණ ලකුණු කෙරෙහි තොරතුරක් දැනගත හැකිය. ළමයින් 40කගේ ලකුණු වල මධ්‍යනය 64 වේ. ඔවුන්ගේ ලකුණු වල එකතුව
කියලා ලියා ගන්න. එතරම් ඉස්සරහින් 64 වැඩි කිරීම 40 සමානයි 2560යි. කී 2560 කී 64 වැඩි කිරීම 40 2560 කී. ලකුණු 61ට වඩා අඩු ලකුණු ගත් සිසුන් 61ට වඩා අඩු ලකුණු ගත් සිසුන් 17 දෙනෙකු සිටි. මේ 14 දෙනෙකු සිටි 14 දෙනෙකු සිටි. 61ත් එතන හදාගත්තනේ 14 දෙනෙකු. අර ඒ කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුව කිව්වේ. 61කට වඩා අඩුයි කියන්නේ මෙන්න මේ දෙන්න 10යි 4යි. මේ පරාස දෙකේ ඉන්නයි විතරයි 14යි කියන්නේ. 61ත් 70ත් ලකුණු 61ත් 70ත් ලකුණු ලබාගත් සිසුන් 17 දෙනෙකි. නිකන් අර ප්‍රස්තාරේ තියෙන එකකින්ම විස්තරයකුත් ලිව්වා මෙන්න මේක. 61ත් 70ත් අතර සිසුන් 17 දෙනෙකි. ලකුණු 70 වන විට ශිෂ්‍යයින් 4න් 3කට වඩා සිටි. ලකුණු 70 වෙනකොට ශිෂ්‍යයින් මේ වෙලාවට බලලා ලියන්න 70 වෙනකොට 4න් 3කට වඩා ඉන්නවා කියලා මම ලිව්වේ මේ කට්ටියගේ එකතුවේ. මේ 17යි 10යි 4යි. එතකොට 27යි 24යි 4යි 31යි. 31යි කියන්නේ 30. 4න් 3ක් කියන්නේ 30යි නෙවෙන්නේ. මේ 70 වෙනකොටම 4න් 3ක් ඉන්නවා. 31ක් ඉන්නවා. සමුච්චිත සංඛ්‍යාව ලියාගත්තා නම් හොඳයි නේද මිස් ඒක නිසා. ඔව් ඒකට ඕන නම් පැත්තකින් සමුච්චිත සංඛ්‍යාව හදාගන්න මෙම 4 ඊට පස්සේ මම මේ උඩින් මෙතනින් හදන්න 14 ඊට පස්සේ 31 39 37 ඊට පස්සේ 40. කොහොම හදාගන්න පුළුවන් පැත්තකින් ඕන. එතකොට ඒක ඉස්සරහින් ලියන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනට වෙනකොට 70 වෙනකොටම ළමයි 31 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ 4න් 3ක්ම ඉන්නවා 70 වෙනකොට. පන්ති ඉන්න ළමයින්ගේ. ඊට පස්සේ එතකොට ඒ වෙලාවට බලලා ඒක කොයි මට්ටමද කියලා ලකුණු මට්ටම දාලා ලියාගන්න. එය ගණනින් 31කි. මම ලියලා එතන ලකුණු 70 වලට ශිෂ්‍යයින් 4න් 3කට වඩා සිටි. එය ගණනින් 31කි. මෙය ශ්‍රේණියක් වෙනුවෙන් පෙනී සිටිය හැකි හොඳම මිනුමයි. ශ්‍රේණියක් වෙනුවෙන් පෙනී සිටිය හැකි හොඳම මිනුමයි. ඊට පස්සේ මම පොඩි උදාහරණයක් එතන ලියාගෙන තියෙනවා මම චුට්ටක් ඒක ස්ක්‍රීන් එකේ දාන්නම්. මේකට අදාළ එකක් නෙමෙයි මේ ඒ කියන්නේ මේ ගානට අදාළ එකක් නෙමෙයි x bar කරගන්න මෙතන ඕන ලියා ගන්න x bar ඊට පස්සේ n එතකොට පන්ති 4ක් මේක මම පොතකින් මොකකින් හරි ගත්තේ මට මතක නැහැ හැමපෙන්ද කියලා a b c d කියලා ඔහොම දාගන්න. මෙතන x bar කරගන්න x නෙමෙයි. එතකොට A පන්තියේ x bar කියන්නේ මධ්‍යනය 35යි B පන්තියේ 40යි C පන්තියේ 45යි D පන්තියේ 50යි. n කියන්නේ ළමයි ගණන. ළමයි හැම පන්තියෙම එක ගාන ඉන්නේ. 40යි 40යි ඔක්කොටම ඉන්නේ. ඔන්න ඔහොම. මේ තොරතුරු චුට්ටක් ලියාගෙන මේ යටින් ලියා ගන්න. මෙහිදී ඉහළ සාධනයක් පෙන්වා ඇත්තේ D පන්තියයි. D පන්ති x bar
50ක් කියන්නේ ළමුන් 40කගේ x බා ඒ කියන්නේ මධ්‍යනේ 50ක් කියන්නේ හොඳ සාධනයක් පෙන්වලා තියෙන්නේ මේ පන්ති හතරට සාපේක්ෂව D පන්තිය. D පන්තියයි. පරීක්ෂකවරු 4 දෙනෙකු ළමයි 40කට පිළිතුරු පත් දී ඇතනම් මධ්‍යනය අගය ලෙස සැලකෙන්නේ දී පරීක්ෂකයා වැඩිපුර ලකුණු දෙන්නෙකු බවත් ඒ පරීක්ෂකයා ඒ කෙනා අඩුවෙන් ලකුණු දෙන පරීක්ෂකයෙකු බවත්ය. පේපර්ස් බලන 4 දිනක් ගැන කියලා මේකේ මධ්‍යනය හොයලා නම් මේ தත්ත්වවලට අනුව D කියන එක්කෙනා මෙතනින් අපි 50 කියන අගෙන් ඒ කියන්නේ සමස්ත ගාන පන්ති ඔක්කොම එක ගාන නිසා මෙතනින් අපිට නිගමනයකට එන්න පුළුවන් මෙයා වැඩියෙන් ලකුණු දීලා ඒ කියන එක්කෙනා අඩුවෙන් ලකුණු දීලා N කියන එක්කෙනා තමයි මෙතන හරියටම බලලා තියෙන්නේ. ඒ කියන්නේ එයා දිය යුතු ලකුණු පන්තියේ ශිෂ්‍යයන්ට ගානටම මධ්‍යනය ඇවිල්ලා කියන්නේ හරිම ප්‍රමාණය හරියටම වැඩේ කරලා කියන එක තමයි කියන්නේ. එතකොට නිකන් ඒක අර මධ්‍යනයේ අදහසක් ගන්න මේක මම දාගත්තේ එතනට. හරි. අපි ඊළඟට චතුර්ථක තියෙනවා. මේ චතුර්ථක මම හිතනවා හැමෝට ටීචර් විනාඩියක් මෙතන මේ අපි අර එක්ස්ප්ලেইন කරපු විශ්ලේෂණයේ අර 81යි 90යි අතර ළමුන් 3 දෙනෙක් හිටියද ශිෂ්‍යයින්ගේ සමස්ත සාධන මට්ටම 64කි කියලා අපිට ගන්න පුළුවන්ද? සමස්ත සාධන මට්ටමේ මධ්‍යන්‍ය 64යි කියලා නෙමෙයිද ගන්න වෙන්නේ? සමස්ත එහෙනම් එතන අපි හදාගමු සමස්ත සාධන සමස්ත සාධන මට්ටම 64ක් වෙන්න බෑනේ. ඔව්. එහෙනම් අපි එතන හදමු. සාධන මට්ටමේ සාමාන්‍ය කියලා හදාගමු. සමස්ත සාධන මට්ටමේ සාමාන්‍ය කියලා හදාගමු. එතකොට හරියනවා. ශිෂ්‍යයන්ගේ සමස්ත සාධන මට්ටමේ සාමාන්‍ය 64කි. එතකොට හරි නේද සර්? එතකොට හරි ටීචර්. හරි නේද? එතන චුට්ටක් හදාගන්න හැමෝම අර විස්තරේ මුල හරියේ ශිෂ්‍යයන්ගේ සමස්ත සාධන මට්ටමේ සාමාන්‍ය කියලා හදාගන්න. චතුර්ථක තියෙන්නේ චතුර්ථක මම හිතනවා අපි හැමෝටම ඒක පොඩ්ඩක් බලාගත්තොත් පුළුවන් ඒ කියලා අපි ඌමනාම එකකට යන් සම්මත අපගමනය ඊළඟට චතුර්ථක ගැන කතා කරන්න තියෙන නැත්නම් වෙලාවත් ගිහිල්ලා නිසා අපි සහ සම්බන්ධතාවයත් කතා කරන්න ඕන නිසා මම හිතනවා දැන් මේ දෙකට ලකුණු 8ක් 12ක් වගේ ගන්න පුළුවන් ප්‍රශ්නයක්ම කරගන්න පුළුවන් වෙයි. සම්මත අපගමනයක් දැනගත්තොත් තව ලකුණු 4ක් එකතු කරගන්න පුළුවන්. අපි සම්මත අපගමනයට යමු පේපර්ස් වල තියෙන ඒවට සම්මත අපගමනයේ සූත්‍රයේ තියෙන්නේ 2021 ත් ඇවිල්ලා තියෙනවා සම්මත අපගමනය 16 බලමු අපි ගානක් ඇවිල්ලාද කියලා. අපි 19යි 21යි හදමු. 19යි 21යි හදමු 16 තේරලා වෙලාව නැති නිසා දැන් 8ක් කිට්ටු හින්දා මේ සාමේ නැත්නම් අපිට මේක කරගන්න බැරි වෙන සහ සම්බන්ධතාවයක වෙනම ප්‍රශ්නයක් එනවා. ඒක කරගත්තොත් වෙනම තනිකර ප්‍රශ්නයකට උත්තරේ ලියා ගන්න පුළුවන්. ඒක නිසා. හරි. අපි 2019 ගාන මන් දාන්නම්. 50යි 60යි අතරක. 50යි 60යි 56යි 60යි 51 55 මේ ගාන. දෙදාස් 19 හැමෝම ලියා ගන්න. මොන හරි තේරෙන්නේ නැත්නම් කියන්න. මම කියාගෙන යනවා. තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ.
එතකොට මේකට මං ගාන ඉන්න මං පල්ලෙහාට sorry මේක ලියා ගන්න 9 16 13 8 4 පොඩ්ඩ ඉන්න කියන්න පොඩ්ඩ ඉන්න හොඳේ 56 60 51 55 46 50 41 45 36 40 හරි දැන් එතකොට මධ්‍යයනයේ ගැටලුවක් නෑ සමුච්චිත ප්‍රතිශතයේ ගැටලුවක් නෑ ගාන හරි නේද අපි මේකට ගන්න ඕනේ තීරු හතරක් ඇඳ ගන්න තව හතරක් d තීරුව fd තීරුව d වර්ගය fd වර්ගය හරි තව තීරු හතරක් ඇඳ ගන්න ඕනේ D FD D වර්ගය මගේ වර්ගය මෙහෙමයි FD වර්ගය අනිත් ඒවා දාන්න ගියම වෙලා යන්නේ කොහොම කවන්නේ D වර්ගය FD වර්ගය මිස් මේකට මධ්‍ය අගයක් ඕනේ නේද x එක මේකට ඔව් මේකට දාගන්න මධ්‍ය අගය සමා වෙන්නේ කරුණා කියන්නේ x තීරුව දාගන්න ඊට කලින් මම මෙතන x කරන්නම් තව තීරුවක් ඇඳ ගන්න d fd fd d වර්ගය fd d වර්ගය ඊළඟට fd වර්ගය අපි මධ්‍ය අගය හොයාගමු. දැන් අපි මධ්‍ය අගය හොයාගන්න දන්නවා. ඒක නිසා අපි මධ්‍ය අගය හොයාගමු ඉක්මනටම මේකේ. කොහොමද හොයන්නේ කියලා. 56යි 60යි අතර. 56යි 60යි. එහෙනම් මධ්‍ය අගය ටික අපි කවුරු හරි කියමු ඉක්මනටම. එතකොට 58යි 43යි නෑ සෝරි 58යි 53යි 48යි 43යි 38යි හරි 58යි 53යි 48යි 43යි 30 රටාවකට ගියේ 58 53 48 43 38 ඊළඟ එක ආව නම් 33 එහෙම එන්නේ රටාවකට ඊළඟට D තීරුව දන්නවා අපි මේකෙදිත් අපි මධ්‍ය සම්මත අපගමනය හොයනකොටත් අර මධ්‍යනේ වගේම අපිට කැමති එක්කෙනෙක් ගන්න පුළුවන් වගේකට අපි හිතමු මෙයා කියලා ගන්න අපි 46 50යි අතර කියලා එහෙනම් අපි D වලට එයාට දාගන්නේ බිඳුව. එයාට බිඳුව දාගන්න. මෙතනට 1. මෙතනට 2. පහළ එතකොට ඍණ 1 ඊළඟ එක ඍණ 2. හරි? හරි ඊළඟට FD එහෙනම් FUD මේ FUD FD කියන්නේ ඒකයි 9 වරක් 2 18යි 16 වරක් 1 16යි කොහේ හරි වැරදුනොත් කියන්න 13 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 1 ඍණ 8යි 4 වරක් 2 8යි හැබැයි ඍණ 8යි මතක ඇතුවම ඒව ටික දාගන්න මම අන්තිමට කියන්නම් එකතු වුණ තීරු ටික හැමතිස්සෙම එයාව මේ එකතු කරගන්න. ටිකක් ලොකු කරවන්න පේන්නේ නැති
දන්නේ ඔයගොල්ලන්ට. D වර්ගය. දැන් ආපු D වර්ග කරන්න තියෙනවා. D වර්ගය කියන්නේ D t ගෙන් වැඩි කරන්න. දැන් D කියන්නේ මෙතන 2යි. එහෙනම් 2 වැඩි කිරීම 2. 2 වැඩි කිරීම 2. 1 වැඩි කිරීම 1. කොහොමයි එන්නේ? D වර්ගය කියන්නේ ඒකයි. දැන් අපේ ෆෝන් වල එහෙමනම් මේ කැල්කියුලේටරේ නම් 2 ඔබපු ගමන් වර්ගයේ තියෙනවා. 1 ඔබපු ගමන් 4 උත්තරේ එනවා. ආයි 2 2කින් වැඩි කර කර ඉන්න ඕනේ නැහැ. 4යි 1යි මේක ඉතින් අපි හැමෝම දන්නේ හින්දා වැඩි කර කර ඉන්න ඕනෙත් නෑ. 1යි 4යි. එතකොට මෙයා ඍණ 1 වුණාට ඍණ 1 ඍණ 1කින් වැඩි කරන ඍණයි ඍණයි ධන වෙනවා. ධන 1 වෙනවා. ඍණ 2 ඍණ 2කින් වැඩි වෙනකොට ඍණයි ඍණයි මෙතන ධන 4 වෙනවා. ආයි ඒගොල්ලන්ට ඍණ ලකුණු වෙන්නේ නැහැ මෙතන එතකොට. ඊළඟට FD වර්ගය. FD වර්ගය. FD වර්ගය කියන්නේ D වැඩි කරන්න ඕන. D වර්ගය වැඩි කරන්න ඕනේ F වලින්. D වර්ගය කියලා ගත්තනේ මේ තීරුව. D මෙයා ගාවට ඕනනම් දාගන්න පැටලෙනවා නම් වැඩි කිරීමේ ලකුණු හොම. මෙතන ලං වෙලා ඉන්නවා කියන්නේ වැඩි වෙනවා කියන එක. එතකොට D වර්ගයේ ගාවට දාන්න ඕනේ D වර්ගය වැඩි කරන්න ඕනේ F වලින්. මෙන්න මේ තීරුව වැඩි කරන්න ඕනේ මේ තීරුව. 9 වරක් 4 36යි. හරි 36යි. ඊට පස්සේ 16 වරක් 1 16යි. 13 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් 1 8යි. දැන් ඍණ කතා නෑ. 4 වරක් 4 16. දැන් ඔන්න ওই ටික ආවා. හරිද? ආයිමත් මම ඒ ටික කියන්නම් ටිකක් අර ගොඩක් තීරු තියෙන නිසා. D කියන්නේ අපි දාගත්තා කවුරු හරි කෙනෙක් අර ඉස්සලා අපි උපකල්පිත කරගත්තා වගේ මෙතනත්. එතකොට හරි එතකොට මේකේ මොකද්ද මිස්? එතකොට මෙතනට අපි බිඳුව දාගත්තා 1 2 D කියන තීරුව අපි ඉස්සලත් කරානේ මේ විදිහට තමයි මේ D තීරුවම තමයි අපි මෙතනදිත් කරන්නේ. හරි ඊට පස්සේ එතකොට FD කියන්නේ F උයි D වැඩි කරන 9 වරක් 2 18යි 16 වරක් 1 16යි 13 වරක් බිඳුව බිඳුවයි 8 වරක් ඍණ 1 ඍණ 8යි 4 වරක් ඍණ 2 ඍණ 8යි අන්න ඔය විදිහට ආවා. දැන් D වර්ගය කියන්නේ දෙවරක් 2 4යි 1 වරක් 1 1යි බිඳුව වරක් බිඳුව බිඳුවමයි ඍණ 1 ඍණ 1කින් ගන්නවා ධන 1යි ඍණ 2 ඒ D වර්ගය. FD වර්ගය කියලා කියන්නේ D වර්ගය F වලින් වැඩි කරනවා. 36 වැඩි කරනවා 9යි. 16 වැඩි කරනවා මේ 4 වැඩි කරනවා 9යි. 16 වැඩි කරනවා 1කින්. 8 වැඩි කරනවා 1කින්. 4 වැඩි කරනවා 7. ওই විදිහට තමයි තීරු ටික හැදෙන්නේ. දැන් අපි එකතු කර ගන්න ඕන අපිට ඕන කට්ටියක් ඉන්නවා. F තීරුව අපි කොහොමත් එකතු කර ගන්නවා හැමතිස්සෙම. ඒක අපේ මේ උමනාවට F තීරුව මම එකතු කරගත්තා. ඊළඟට අපි එකතු කරගන්නවා ඊළඟ තීරුව D තීරුවත් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. FD තීරුව එකතු කරගන්න. FD තීරුව මෙන්න මෙයාව. FD තීරුව එකතු වෙනවා. එතකොට 18යි කියලා. අනිත් දෙන්න නම් නැත වුණාට අනිත් මෙයා ඕනේ D වර්ගය ඕනේ. FD වර්ගයත් එකතු කරගන්න. බලන්න මේ ගණන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. පනහ 18 76 කියන තුන් දෙනා තමයි එතකොට ඇයි තියෙන්නේ. F තීරුවේ 50යි FD තීරුවේ 18යි.
16යි. 16ට මෙතන 16ට මෙත් 16 ගියාම ඍණ 16ට ධන 16 18 හරි ඒක. මෙතන 76යි. sorry miss FD වර්ගය කිව්වහම අර 18 18න් වැඩි කරනව නෙමෙයිද? නෑ නෑ. FD වර්ගයේ ටීචර් අහන්නේ. D වර්ගයේ F වලින් වැඩි කරන්න. D වර්ගයේ F වලින් වැඩි කරන්න. D වර්ගයේ 4 වැඩි කරන්න ඕනේ F වල තියෙන අගය 9. එතකොට 36ක් එනවා. ඊළඟට එක වැඩි කරපුවාම F වල අගය 16න් 16ක් එනවා. 13 බිඳුවෙන් ඉලි කරාම බිඳුවක්. ඊම මැදට දාගන්න කිව්වේ. එතකොට D වර්ගය වැඩි කිරීම F කියන අර්ථය එනවා එතනට. හරි නේද? මිස් බිඳුව ඍණ 1 ඍණ 2 දාන එක උඩ පැත්තට පහළ පැත්තට ඕන පැත්තකට පුළුවන්ද? සාමාන්‍යයෙන් ටීචර් දාන්නේ නම් උඩට ධන යටට ඍණ. ඒ කියන්නේ අර පන්ති ප්‍රාන්තරේ දැන් 56 60 කියන එක ඉහළ ඒ පැත්තට ධන පැත්ත දානවා එහෙමද? ධන පැත්තට. ඔව්. යටට ඍණ දාන්න. හරි. thank you. හරි නේද? අපි එතකොට ওই වගුව පිළියෙල කරගත්තා. සම්මත අපගමනික ගාන හැමෝම හදන්න. එතකොට මේ ටික තමයි ඒකට හදාගන්න තියෙන වගුවට. ওই ටිකම ඊට පස්සේ ඊළඟට අපි සූත්‍රයට ආදේශ කරගමු. සූත්‍රය පොඩ්ඩක් ඒක නිකන් සංකීර්ණ නිසා මම මෙතනින් මෙන්න මේකයි සූත්‍රය. මෙතන ලියා ගන්න අමාරු නිසා මම දාන්නම් මෙතනින්. මේකයි සූත්‍රය වෙන්නේ. හරි. සම්මත අපගමනිය අපි S වලින් හඳුන්වනවා. එතකොට විභාගේ දීලා තියෙනවා මෙතන FD වර්ගය කියලා දාලා දෙනවා FX වර්ගය කියලා. X දාලයි D දාලයි දෙකටම හදන්න පුළුවන්. එතකොට FD වර්ගය කියන සූත්‍රය තමයි ඔය මම උතර පෙන්නලා තියෙන අපගමනයේ දාලා හදන සූත්‍රය. හරි. එතකොට විභාගයට දෙන දෙකෙන් ඔයාට කැමති එකක හදත හැකි. අර මධ්‍යනයටත් දෙකක් දෙනවා. කැමති එකකින් හදන්න පුළුවන්. X bar හරි. හරි. එතකොට අපි එහෙනම් හොයමු S සමානයි ඕන ටික අපි දාගමු. සමහර ලකුණු මට දාන්න බැරුව යයි මෙතන වෙලා යන හින්දා I කියන්නේ මේ I කියන්නේ අපි දන්නවා පන්ති ප්‍රාන්තරයේ පළල. I කියන්නේ පන්ති ප්‍රාන්තරයේ පළල කියන එක. එහෙනම් 56යි 60යි 56 57 58 59 60 5යි 5යි පන්ති ප්‍රාන්තරයේ පළල 5යි. යාව එළියෙන්ම තියාගන්න ඕන. දැන් දාන්න මේ වර්ගමූල ලකුණ. වර්ගමූල ලකුණ ඇතුලේ අහන්නේ අපෙන් FD වර්ගය තීරුව එකතුව. සිග්මා කියන්නේ එකතුවනේ. FD වර්ගය තීරුව එකතුව. FD වර්ගය තීරුව එකතුව කියන්නේ මෙන්න මෙයා. ඔය ඉන්නේ. FD වර්ගයේ තීරුව එකතුව කියන්නේ 76. එහෙනම් අපි එතනට දානවා 76. හරි. n කියන්නේ අපි දන්නවා. n කියන්නේ ගණන. මේ තියෙන්නේ 50යි. n කියන්නේ 50යි. 50න් බෙදනවා. ඒකෙන් අඩු කරන්නලු ඒකෙන් අඩු කරන්නලු හරිනේ පේනවනේ පේන්නේ නැතුව යන. හරි. FD වල වර්ගය. FD වල වර්ගය. ඒ කියන්නේ කවුද? FD වල වර්ගය. FD කියන්නේ මෙන්න මේ තීරුව. අපි එකතු කරගත්තේ ඒකනේ. පටලව ගන්න එපා. FD මේ FD තීරුව එකතුව. සිග්මා කියන්නේ එකතුව, කාගේ එකතුවද? FD තීරුව එකතුව. ඒ කියන්නේ 18. FD තීරුව එකතුව. එයාවත් බෙදන්නලු n වලින්. ඒ කියන්නේ 50ෙන්ම තමයි. sorry එතන පල්ලෙහාට එන්න ඕනේ. හරි. එයාව වර්ග කරන්න. හරිද? එයාව වර්ග කරන්නේ අපි බෙදලා. එයාව වර්ග කරන්නේ අපි බෙදලා. හරි. එතකොට වරහන් දාගන්න මේකට එළියෙන් ඉන්නවා දෙක ලකුණු.
දෙක ඉන්න උඩට එන්න ඕනේ ඒවා. උඩට දෙක එන්න ඕනේ. හරි. වර්ග කරන්නේ බෙදලා. ඔච්චරයි ආදේශ කරගන්න තියෙන ලොකු දෙයක් නෑ. i කියන්නේ පළල 5යි කියලා දාගත්තා. fd වර්ගයේ තීරුවේ එකතුව. මෙන්න මෙයා fd වර්ගයේ තීරුවේ එකතුව කියන්නේ 76. එයාව දාගත්තා. n කියන්නේ 50යි. හරි සරලයි. එතනට දාගත්තා. ඊට පස්සේ fd කියන තීරුවේ එකතුව. fd කියන තීරුවේ එකතුව 18යි. එයාගේ n වලින් බෙදුවා. ඊට පස්සේ වර්ගය හොයනවා. දැන් අපි ආයි හොයමු s සමානයි. එහෙනම් 5 හොම්ම තියලා අපි මේ සුළු කරගන්න ටික සුළු කරන් ඉමු. 76 50න් බෙදන්න. 76 50න් බෙදලා වෙනස් උත්තර આવොත් කියන්න මට වැරදි වෙලා වුණොත් එහෙම 76 50න් බෙදුවාම 1.5යි 2යි. එයාගෙන් අඩු කරන්නලු 18 50න් බෙදලා 18 බෙදීම 50 18 50න් බෙදුවාම 0.36යි. ඒ 0.36 වර්ග කරන්නලු. හරි? සමානයි 18 බෙදීම 50 කියන්නේ 0.36. එයා වර්ග කරනවා කියන්නේ 0.36ෙන්ම වැඩි කරන්න. ඒන උත්තරේ ආන්සරයකම 0.36ෙන්ම වැඩි කරන්න. එතකොට එනවා මෙතනට 0.1296. හරි? තාම දැන් ඇතුලේ ඉන්නේ. තාම මේක ඇතුලේ ඉන්නේ. වර්ගමූලයේ ඇතුලේ. 5 හොම්මම තිබ්බා. දැන් එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරන්න. 1.52න් අඩු කරන්න 0.1296. එතකොට එනවා 1.3994. එයාව හොයන්න වර්ගමූලෙ. එයාගේ වර්ගමූලෙ හොයන්න. 5න් තාම මුකුත් කරන්නේ නැහැ. තුනයි 9යි 4. 3යි 9යි 4. එනවා එතකොට යාගේ වර්ගමූලයේ 1. වෙනස් නම් කියන්න 1.79යි කියලා එන්නේ. හරි? දැන් තමයි අපි යාව 5න් වැඩි කරන්නේ. 5න් වැඩි කරා. යා මුලට හිටියා කියලා යාව කරන්න එපා. ඉස්සෙල්ලම මේ දෙන්න සුළු කරා ආව උත්තරයක්. මේ දෙන්න සුළු කරලා ආව උත්තරේ වර්ග කරා. ඊට පස්සේ මෙයාගෙන් මෙයා අඩු කරලා ආව උත්තරයක්. ඒගොල්ලෝ දෙන්නගේ වර්ගමූල හෙව්වා. ඒ හොයලා එන උත්තරේ තමයි 5න් වැඩි කරන්නේ. ඒ ආපු උත්තරේ 5න් වැඩි කරන්නේ. පහයි දශම 8යි 9යි 5යි. එයා තමයි S කියන්නේ සම්මත අපගමනය කියන්නේ. වෙනස් උත්තරයක් කාට හරි ආවද? අපේ ටීචර් උතන අපිට D වර්ග ගන්න හේතුවත් අපි චුට්ටක් මෙයාලට කියලා දෙමු. දැන් D එක තියෙනවනේ ඍණ ගණන්. එතකොට D වර්ගය ගන්නේ ඍණ ඍණෙන් වැඩි වෙනකොට දන්න පැත්ත ගන්න. නැත්නම් ගණන් වලට ඍණ ගත්තොත් මේකට උක්ත කරලා හදන්න ගියාම වර්ධින හින්දා තමයි D වර්ගයේ තීරුවක් අරගන්නේ. D වල ඍණ තියෙනවනේ දැන් 2 1 බිංදුව ඍණ 1 ඍණ 2. දැන් මේක D වර්ග කරපුවාම ඍණ ගණන් නැතුව යනවා. ඒ හින්දා තමයි අපිට මේ D වර්ග තීරුවක් මෙතෙන්ට එකතු කරගන්නේ. සමහර පරවන ගණන් වල ඔය D වර්ග තීරුව නැතුව ඍණ පැත්තෙන් හදපු ඒවා තියෙනවා. පරවන පොත්වල. හරි ටීචර්. හරි නේද? එතකොට ගැටලුවක් නෑ නේද මෙතන? මේ උත්තරේ තමයි අපිට S එන්නේ සම්මත අපගමනය කියන. හරි? අපි යන් ඉක්මනට මෙහෙම වුණොත් 2021 ගානක් හදමුද? මේකේ විශ්ලේෂණය ලියලා සහ සම්බන්ධතාවයට යමුද? මේක හදාගන්න පුළුවන් කියලා හිතෙනවද? මේ තියෙන්නේ 2021 ගාන මං හදපු එක. හරි? ඒකේ උත්තරේ නම් මං අරගෙන නැද්ද කොහෙද? ඔව් වගුව විතරයි හදලා තියෙන්නේ.
2021 ගානක් ටීචර්ට මහන්සි නැත්තම් අපි මෙයාලට හදවමුද මේක? ඔව් 2021ත් අපි හදමු. හදලා අපි ඉක්මනට 2021ට අපි විශ්ලේෂණය ලියමු ලියා ගමු. විශ්ලේෂණය. හොඳයි ටීචර්. විශ්ලේෂණය ලියලා අපි සහ සම්බන්ධතාවයට යමු ඉක්මනට. එතනින් අපි නතර කරමු සහ සම්බන්ධතාවයෙන්. අපි එහෙම වුණොත් අනිත් ටික මොකක් හරි කරගමු නේද? කමන්නේ නේද? ගමු x තීරුව මම මෙතන දාලා නිසා තව තීරු 4ක් ගමු. හරි. මේ මෙතන 1 වෙන්න ඕනේ 20යි 1යි අතරද කොහොමද තිබුණේ? ඒක ජනවාරි කියලා වැදිලා තියෙන්නේ 1යි 1යි 20යි අතර වෙන්න ඕනේ. ඔව්. මෙතන 1යි 20යි අතර මම එක හදන්නම් ඉන්න. එතකොට මධ්‍යගයේ තීරුව මම ඔහොමම අරගෙන තියෙනවා එතන. අපිට ඊළඟට ඕන තීරු ටික අපිට මතකයි දැන් D ඕනේ. x ට පස්සේ ඕනේ D. ඊළඟට අපිට ඕනේ FD. ඊළඟට අපිට ඕනේ D වල වර්ගය. ඊළඟට ඕනේ අපිට FD වල වර්ගය ඕනේ. හරි. මෙයාගේ එකතුව මම අරන් තියෙනවා මේකේ 60යි කියලා. එකතුවත් ඔහොමම දාගන්න මේ F වල එකතුව. ඒ කියන්නේ සංඛ්‍යාත තීරුවේ එකතුව. හරි. අපි D හොයමු. D අපි ගමු මෙන්න මෙයාව ගමු අපි. හරි. ඕනනම් අපිට ඊට පහළගයක් ගන්නත් පුළුවන්. මෙතන ගමු අපි කොහොමද මේක ඍණ වෙන්නේ නැති නිසා ගැටලුවක් නැහැ. එතකොට එයාට අපි බිඳුව දාගත්තා. හරිම ලේසි. 1 2. D තීරුව D කියන්නේ හැමම එක්කෙනෙක්. එතකොට මෙතන ඍණ 1 මෙතන ඍණ 2. හරි. එහෙනම් FD තීරුව ගන්නවා. FD කියන්නේ මේ දෙන්න. 6 වරක් 2. 12යි. ඉතින් වැඩි කරගන්න පුළුවන් ඒවා ඉක්මනට වැඩි කරන්න. 12යි 8 වරක් 1. 8යි 12 වරක් බිඳුව බිඳුවමයි 20 වරක් 1 ඍණ 20යි 14 වරක් 2 ඍණ 28යි. දැන් අපි දන්නවා එයාගෙත් එකතුව අපිට ඕන වුණා. ඒක නිසා අපි එයාගෙත් එකතුව දාගන්නවා. එයාගේ එකතුව ඍණ 28යි. මෙතන 12යි 8යි 20යිනේ. ඒ ධන 20ට මේ ඍණ 20 යනවා. එතකොට ගියාම ඍණ 28 විතරයි ඉතුරු වෙන්නේ. එයා තමයි ඍණ 28 එන්නේ. දැන් D වර්ග කරන. දෙවරක් 2. D වර්ගය කියන්නේ දෙවරක් 2 4යි. එක් වරක් 1 1යි. බිඳුවරක් බිඳුවයි ඍණ එක් වරක් 1 1යි දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි එක් වරක් 1 1යි බිඳුවරක් බිඳුව බිඳුවයි එක් ඍණ එක් වරක් 1 ඍණ ධන 1යි ඍණ දෙවරක් 2 ධන 7. දැන් ඕනේ FD වර්ගය කියන්නේ මතක තියාගන්න මෙතනට ඕනනම් වැඩි කිරීමක් දාගන්න පැටලෙන නිසා D වර්ගය වැඩි කරනවා FD. D වර්ගය වැඩි කරනවා FD. 6 වරක් 4. ඈත දෙන්නෙක් ඉන්නේ හොඳට බලලා ඒ වෙලාවට කරගන්න 6 වරක් 4 24යි. ඊළඟට 8 වරක් 1 8යි. 12 වරක් බිඳුව බිඳුවයි. 20 වරක් 1 20යි. 14 වරක් 4 4 වරක් 4 16න් 6 එකක් ඉතුරු 56. හරි නේද? ඊළඟට මෙතන අපි එයාගෙත් එකතුව ඕනේ අපිට. එයාගෙත් එකතුව ඕනේ. අපි ආවත් එකතුව මම ගත්තා ඉක්මනට 108යි. වැරදි නම් චුට්ටක් කියන්න. හරි 108යි. දැන් අපි දාගන්නවා සූත්‍රය. හරි. ආයි හදලා බලන්න මොනට එක හදපු හින්දා.
හරි ටීචර් 109 108 හරි නේද? හරි. එන්න සූත්‍රය මම ආයේ මෙතනට දැම්මා. සූත්‍රය අපි ලියා ගමු. සූත්‍රය ලියා ගමු අපි එතකොට. S සමානයි කියන්නේ සම්මත අපගමනය එතන ස්ටෑන්ඩඩ් කියන එක. එතකොට I කියන්නේ ප්‍රතිප්‍රාන්තරයේ පළල. ප්‍රතිප්‍රාන්තරයේ පළල බලන්න කීයද? 81 ඉඳන් 100ට කීයද? 20යි. 20යි. 1 ඉඳන් 20ට කිව්වොත් 20යි. ප්‍රතිප්‍රාන්තරයේ පළල 20යි. ඒ වෙලාවට ඇඟිලි ගන්නත් කමක් නැහැ. කවුරුත් දන්නේ නැහනේ. අපි ඇඟිලි ගන්න කියලා හරියටම ගණන් කරලා දාගන්න. සිග්මා FD වර්ගය. සිග්මා FD වර්ගය කිව්වේ මෙන්න මෙයා තමයි FD වර්ගයේ එකතුව සිග්මා කියන්නේ. 108. එහෙනම් 108 දාගත්තා. හරිම ලේසි. හරි. n කියන්නේ අපි දන්නවා n කියන්නේ ගණන. ගණන කියන්නේ n කියන්නේ 60. 60. 108 යටට 60. හරි. ඊළඟට එයාගෙන් අඩු කරන්නලු සිග්මා FD තීරුව එකතුව සිග්මා කියන්නේ ඍණ 28යි. ඔන්න දැන් පැටලෙන්න පුළුවන්. එතන ඍණ 28ක් ආවා. එයා බෙදන්නලු 60. එයා බෙදන්නලු 60. හරි. ඒ එන උත්තරේ වර්ග කරන්න ඕනේ. ඒ එන උත්තරේ තමයි වර්ග කරන්නේ. කීයද? 28යි නේ ඍණ. එයාව වර්ග කරන්න. හරිද? ඔන්න ඔහොමයි ලියන්නේ. වර්ග කියන එක තමයි මම ළඟින් ලියවිලා තියෙන්නේ. දැන් අපි 108 60න් බෙදමු. ඉස්සෙල්ලාම කරන්නේ ඒක. 108 60න් බෙදන්න. කීයද උත්තරේ එන්නේ? 1.8යි. 1.8යි. හරි. ඒකෙන් අඩු කරනවා අපි 28 60න් බෙදලා එන උත්තරේ වර්ග කරන්න ඕන ඉස්සෙල්ලා. ඍණ 28 60න් බෙදුවාම 28 බෙදීම 60. 0.4යි 6යි 7යි නේද? හරි ටීචර්. ඔව් 0.4යි 6යි 7යි. එයාගේ වර්ග බව අමතක කරන්න එපා. එයාගේ වර්ගය දාගන්න ඉස්සෙල්ලා. එයාව මෙහෙම දාලා ඕන වර්ග කරගෙන වර්ග කියලා ලියා ගන්න පේලියක්. හරි. ඊළඟට 1.8න් ආයි අපි ලියනවා අඩු කරනවා. අර දෙන්න වර්ග කරලා එන උත්තරේ ලියා ගන්න. මිස් එතන ඍණ ධන කියලා දාගත්තා නම් හොඳයි නේද? වරහන ඇතුලේ තියෙන ඍණ වරහන ඇතුලේ තියෙන ඍණ එකෙන් එළියේ තියෙන ඍණ එක වැඩි වුණාම ධනයි කියලා දාගත්තා නම් හොඳයි නේද? මම මෙතනද සර්? ඔව් උඩ. දැන් එයා කොහොමත් එයා ධන වෙන්නේ නැහැ සර් එතන. එහෙම දැම්මොත් වැරදි. ධන වෙන්නේ නැහැ. ඇයි අරයා වර්ග වෙනකොට කොහොමත් ධන වෙනවා. ඒ අඩු කිරීම එහෙමම තියෙනවා. ආහා. හරි. දැන් ඍණ 28 60න් බෙදලා එන උත්තරේ ඍණ ගාණක් නෙන්නේ. දැන් මෙතනට ආවේ ඍණ ගාණක්. ඍණ 0.4667 ඇත්තටම ආවේ. එයා වැඩි කරන්න ඕනේ 0.467 වැඩි කිරීම 0.467යි එන්නේ. හරිද? මෙන්න මෙතන මම ආයෙ ලියන්නම් ඒක. ඍණ 0.467 වැඩි කිරීම ඍණ 0.467 නේ. මේ දෙන වර්ග වෙනවයි කියන එක ඇත්තම අර්ථය. එතකොට ඍණයි මෙතන එන උත්තරේ වර්ග වෙලා එන උත්තරේ ධන වෙනවා. ඒ කියන්නේ 0.218යි බිඳුව කියන්නේ ධන උත්තරයක්. 0.218යි බිඳුව. හරිද? දැන් අපි 1.8න් ඒක අඩු කරනවා. 1.8න් අඩු කරනවා 0.218. එතකොට එනවා 1.582. හරි නේද? වෙනස් නම් කියන්න. ඒක තමයි අපි 20න් වැඩි කරන්නේ.
sorry වැඩි කිරීම. ඒක තමයි අපි 20න් වැඩි කරන්නේ. ඒ ආපු උත්තරේ වැඩි කරන්නේ 20න්. උත්තරේ 30 ගණන් එන්න බෑ. ගණ මේ එකතු කිරීම අඩු කිරීම බලන්න. හරි ටීචර්. සර් 1.58 වර්ගමූල කරන්න ඕනි නේද? ඒක වර්ගමූල කරේ නෑනේ අපි sorry. මේක වර්ගමූල කරේ නෑනේ. මේක වර්ගමූල කරලා කියන්නකො උත්තරේ. එකයි 2.5 විතර වාගේ 2.5 කියලා ගත්තම හරි 1.26යි ඈ එතනට 1.26යි. ඒ මම අර වර්ගමූල ලියාගත්තේ නැති එකේ මේක දැන් උනේ. එතකොට මෙයාගෙන් අඩු කරලා ඉස්සලා මේ දෙන්න අඩු කරන්න මේ අඩු කිරීම කරලා තමයි වර්ගමූලය එළියෙන් ඉන්නේ. මෙයා අඩු කරලා තමයි වර්ගමූලය හොයන්න ඕනේ. එතකොට මේ දෙන්න අඩු කරා ඒ එන උත්තරේ වර්ගමූලෙත් එව්වා. ඒක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ දෙන්න අඩු කරාම මම මෙතනට දාන්න සමානයි එනවා උත්තරේ 1.58 ආවේ. හරි. මෙතනට ආවේ අඩු කරාම මේ උත්තරේ. හරිද? අඩු වුණාම. ඊට එයාගේ වර්ගමූලය හොයලා තමයි මේක. දැන් ඒක 20න් වැඩි කරන්නේ. 20 වැඩි කිරීම 1.26යි. එතකොට එනවා 25.2. හරි නේද? වෙනසක් මොකක් හරි උනේ නෑ නේද කොහෙවත්? කල්පනාවෙම කරන්න වෙනවා ඒක ටිකක්. ගොඩක් කට්ටිය ඉන්න හින්දා එතන. excuse me miss. ඔව්. මිස් මේ එතන දැන් 25.16 වගේ ආවොත් අපි අනිවාර්යයෙන්ම 25.2 කියලා වට යන්නම ඕනද? මේක නම් ටීචර් දශම ස්ථාන දෙකකට තිබ්බට ගැටලුවක් නෑ වට යන්න ඕනේ නෑ. හරි බොහොම ස්තුතියි. ඔව්. දශම වලින් තිබ්බට ගැටලුවක් නෑ. හරි නේද? අපි එහෙනම් මේකේ විශ්ලේෂණය සම්මත අපගමනය කියන එකේ පොඩ්ඩක් විශ්ලේෂණයක් ලොකුවට ලියලා නැහැ. සම්මත අපගමනය කියන්නේ මොකක්ද? විශේෂ ලක්ෂණ ටික තමයි ලියලා තියෙන්නේ. සම්මත අපගමනයේ ප්‍රයෝජන ටික විතරයි ලියලා තියෙන්නේ. කාගේ හරි ගාව විශ්ලේෂණයක් තියෙනවා නම් පොඩ්ඩක් කියමුද? 2019 ඉම්ම හරි. මේකෙන් හරි. උත්තරයකට ආවේ නම් 5.8යි. මේක ටිකක් ලොකු උත්තරයක් ආවා. ඒකට හේතුව තමයි මේකේ මේ පන්තියක පළල වැඩි. ඒකයි මේකට ලොකු උත්තරයක් ආවේ අපිට. මේ පන්තියක පළල 20ක්. ඒකයි එහෙම ආවේ. කවුරු හරි ලියපු එකක් තියෙනවද? නැත්නම් අපි මේක ලියාගමු. මිස් උඩ ගාන චුට්ටක් දාන්න chart එක. මේකද සර්? ඒ කියන්නේ අපි හදපු එකද දැන්? දැන් හදපු එක. ඔව්. ඉස්සේ ගන්න. ලිව් එකක් තියෙනවා මිස් හරිද නම් දන්නේ නැහැ. ටීචර් මොන අවුරුද්දටද ලියලා තියෙන්නේ? මේ දැන් හදපු ගාන. අපි ලියමුද ඒක ලියාගමුද ටිකක්? ලියලා මම ඊට පස්සේ ඔයගලන්ට සම්මත අපගමනය කියන්නයි ප්‍රයෝජන ටිකයි කියන්න. ඒකට ඒකෙනුත් ටිකක් ඒකට කියන්නද හරිද දන්නේ නැහැ. කමන්නේ ටීචර්. ටීචර් කලින් කියලා ඉන්නකො එහෙනම්. ඔව් ඒක තමයි. සංඛ්‍යාත ව්‍යාප්තියක දෘශ්‍ය ප්‍රතිබිම්බය ප්‍රස්ථාරය වේ. මේ ප්‍රස්ථාරයට අනුව අඩු ලකුණු ලබාගත් සිසුන් සාපේක්ෂව වැඩිය. වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් සිසුන් සංඛ්‍යාව සාපේක්ෂව අඩුය. මාත පන්තිය 20.5 සිට 40.5 දක්වා ව්‍යාප්තව පවතී. එහි ශිෂ්‍ය සංඛ්‍යාව වන්නේ 20 දෙනෙකි. මෙම ලකුණුවල විසිරීම වැඩි බව සම්මත අපගමනයෙන් තහවුරු වේ. මෙම ලකුණුවල විසිරීම වැඩි බව සම්මත අපගමනයේ 25.16කි. එනම් දරුවන්ගේ සාධන විෂමතා වැඩිය. එනම් මධ්‍යහ්නයේ සිට ඈතට විහිදී ඇත. මෙහි හැඩය අනුව ධන කුටිකතාවක් පෙන්눔 කරයි. එනම් වැඩි ලකුණු ලබාගත් සිසුන් පිරිස අඩු වීගෙන යන බවය. අඩු ලකුණු ලබාගත් සිසුන් වැඩි පිරිසක් ඇත. දරුවන්ගේ ශිෂ්ට සාධනය වැඩි කිරීමට ප්‍රතිපෝෂණ ක්‍රියාකාරකම් හෝ වෙනත් සුදුසු ක්‍රමයක් භාවිතා කිරීම යෝග්‍ය වේ. සිසුන් 34ක් 40 හෝ ඊට අඩු අයයි. එහෙමුනේද අපි ඒක? ටීචර් කියනවද? එහෙම ලුවක් නෑ නේද ඒක?
ඔව්. මිස් කියන්න. සංඛ්‍යාත ව්‍යාප්තියක දෘශ්‍ය ප්‍රතිබිම්බය ප්‍රස්ථාරය වේ. මෙය ප්‍රස්ථාරයට අනුව අඩු ලකුණු ලබාගත් සිසුන් සාපේක්ෂව වැඩිය. වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගත් සිසුන් සාපේක්ෂව අඩුය. මාත පන්තිය 20.5 සිට 46.5 දක්වා ව්‍යාප්තව පවතී. එහි ශිෂ්‍ය සංඛ්‍යාව 20 දෙනෙකි. මෙම ලකුණු වල විසිරීම වැඩි බව සම්මත අපගමනයෙන් තහවුරු වේ. මෙහි සම්මත අපගමනය 25.16කි. එනම් දරුවන්ගේ සාධන විෂමතා වැඩිය. එනම් මධ්‍යහ්නයේ සිට ඈතට විහිදී ඇත. මිස් පොඩක් ඒකයි කියන්න. එනම් මධ්‍යහ්නයේ සිට ඈතට විහිදී ඇත. ඊට මම ඒකට චූට්ටක් එකතු කරන්නම්. සම්මත අපගමනය 20 කීයදාවේ 25.1.6ක් හරි 1.5ක් හරි වෙන්නේ ඉහළ යත්ම ඉන් කියවෙන්නේ ලකුණු වල විසිරීම ඉහළ භවය කියන එකත් ලියන්න. ඒකටත් ලකුණක් හම්බ වෙයි. ලකුණු අර සාධන මට්ටම මේ විෂමතාවයේ වැඩි කියන එකම තමයි ලකුණු වල විසිරීම වැඩි. අපිට පේනවනේ ඒක. ප්‍රස්ථාර දිහා මේක දිහා බලපුවම ඒකත් චුට්ටක් ඔතෙන්ට වාක්‍යයක් එකතු කරගන්න. සම්මත අපගමනයේ ඉහළ යත්ම ඉන් කියවෙන්නේ ලකුණු වල විසිරීම ඉහළ භවය. කිව්වද පුතා? හරි. මෙහි හැඩය අනුව ධන කුටිකතාවක් පෙන්눔 කරයි. මේ හැඩය අනුව ධන කුටිකතාවක් පෙන්눔 කරයි. එනම් මට ඒ වචනේ චුට්ටක් ආයෙ කියන්න. ධන කුටිකතාවක් පෙන්눔 කරයි. ධන කුටිකතාවක් පෙන්눔 කරයි. මෙහි හැඩය අනුව ඒක අර බහුවස්ත්‍ර හදනකොට එතනට එන්නේ මේ මට මම ලිව්වා ඒක. එනම් වැඩි ලකුණු ලබාගත් පිරිස අඩු වීගෙන යන බවය. එනම් වැඩි ලකුණු ලබාගත් පිරිස අඩු වීගෙන යන බවය. අඩු ලකුණු ලබාගත් සිසුන්
වැඩි පිරිසක් ඇත. වැඩි පිරිසක් ඇත. දරුවන්ගේ ශිෂ්‍ය සාධනය වැඩි කිරීමට ප්‍රතිපෝෂණ ක්‍රියාකාරකම් හෝ වෙනත් සුදුසු ක්‍රමයක් භාවිතා කිරීම යෝග්‍ය වේ. මන්දයත් සිසුන් 34ක් ලකුණු 40 හෝ සිසුන් 34ක් ලකුණු 40 හෝ ඊට අඩු අය වීමයි. සිසුන් 34ක් ලකුණු 40 හෝ ඊට අඩු අය වීමයි. එච්චරයි මිස්. මිස් අර ධනකුටික කියපු වාක්‍ය චුට්ටක් ආයි කියන්නකෝ. මෙහි හැඩය අනුව ධනකුටිකතාවක් පෙන්눔 කරයි. ඒ කියන්නේ මිස් මේකට අර ජාල රේඛ ඇන්ද රේඛ ඇන්දාම අර කුටිකතාවය පෙන්නකොට ඒක ධනකුටිකයන් කියන ගොඩක් අයගේ ලකුණු අඩුයිනේ. ඒක නිසායි මම මේ කොටස ලිව්වේ. හරි නේද මිස්? හරි මිස්. හරි. සම්මත අපගමනයේ ලක්ෂණ ටිකත් ලියා ගමුද අපි? සම්මත අපගමනයේ ලක්ෂණ හරි ටීචර්. හා අපි ලියමු. ඒක සම්මත අපගමනය කියලා ලියා ගන්න. මේකෙනුත් ඕනනම් එකක් ටිකක් අතනට එතකොට ඇතුළත් කරන්න පුළුවන් නිසා සම්මත අපගමනයේ යනු ලකුණු සමූහයක මධ්‍යනයේ සිට එක එක ලකුණු අපගමනය වන ප්‍රමාණය ඇසුරින් අනේ මේ සාපහු එකපාරක් කියවගෙන යන්න. සම්මත අපගමනයේ යනු ලකුණු සමූහයක මධ්‍යනයේ සිට එක එක ලකුණු අපගමනය වන ප්‍රමාණය ඇසුරින් සකස් කරනු ලබනු මිනුමකි. අපගමනයේ ඉහළ යත්ම ඒ වාක්‍ය දැන් අර හිට 16 ගැතන්ට ඕන. අපගමනයේ ඉහළ යත්ම ඉන් කියවෙන්නේ ලකුණු වල විසිරීමක් බවයි. ලකුණු වල විසිරීමක් බවයි. අපගමනයේ වල වර්ගයන්ගේ එකතුවේ අපගමනවල වර්ගයන්ගේ එකතුවේ සාමාන්‍ය අගයේ ධන වර්ගමූල අගය සම්මත අපගමනය වේ. විශේෂ ලක්ෂණ කියලා ලියා ගන්න. විසිරීම පිළිබඳ මිනුම් වලින් වැදගත්ම මිනුම සම්මත අපගමනයයි. අනේ මිස් චූට්ටක් ආයි කියන්න විසිරීම විසිරීම පිළිබඳ මිනුම් වලින්
වැදගත්ම මිනුම සම්මත අපගමනයයි. හරි නේද ටීචර්? සමාන්තර මධ්‍යනයට මෙන්ම සමාන්තර මධ්‍යනයට මෙන්ම මිනුම් සමූහයේ සමාන්තර මධ්‍යනයට මෙන්ම මිනුම් සමූහයේ සෑම මිනුමක්ම අනේ මිස් චුට්ටක් කියන්නකෝ ඒ ටික. සමාන්තර මධ්‍යයනේ මෙන්ම මිනුම් සමූහයේ සෑම මිනුමක්ම සම්මත අපගමනය කෙරෙහි බලපෑම් ඇති කරයි. සම්මත අපගමනය කෙරෙහි බලපෑම් ඇති කරයි. හරි. ඊළඟට එක් මිනුමක හෝ අගේ වෙනස් වූ විට සම්මත අපගමනයේද අගය වෙනස් වේ. දෙවෙනි එක ලියන්න. ලකුණු සමූහයක සෑම ලකුණක්ම එක සමාන අගයකින් වෙනස් වූ විට සම්මත අපගමනය නොවෙනස්ව පවතී. මොකද්ද මේ සම්මත අපගමනය නොවෙනස්ව පවතී. ලකුණු සමූහයක් තුන්වෙනි එක ලකුණු සමූහයක් නියත සංඛ්‍යාවකින් ගුණ කළ විට සම්මත අපගමනය එම නියතයෙන් ගුණ වෙයි. සම්මත අපගමනයේ ප්‍රයෝජන කියලා ලියා ගන්න. පරීක්ෂණයකින් ලබාගත් ලකුණු සමූහයක සමාන්තර මධ්‍යනය හා සම්මත අපගමනය ගණනය කිරීමෙන් සමූහයක සමාන්තර මධ්‍යනය හා සම්මත අපගමනය ගණනය කිරීමෙන් ලකුණු විසිරී ඇති ස්වභාවය අනුව ශිෂ්‍ය සාධනයේ අර්ථකථනය කළ හැකිය. ඔයෙන් කෑලි අර්ථන්ට ගලප ගන්න. ශිෂ්‍ය සාධනයේ අර්ථකථනය කළ හැකිය. ඔන්න දැන් ඉස්සෙල්ලා වෙච්ච එක වගේ එකක් මේක. එතකොට සම්මත අපගමනයේ අගය විශාල නම් ශිෂ්‍ය සාධන මට්ටම් අතර විෂමතාවයක් පවතී. ශිෂ්‍ය සාධන මට්ටම් අතර විෂමතාවයක් පවතී. හරිනේ? දෙවෙනි එක ලියන්න. ශ්‍රේණි දෙකක් හෝ කිහිපයක් සැසඳීමට සම්මත අපගමනයේ යොදාගත හැක. ටීචර් එකේ පළවෙනි කරුණ පටන් ගන්නෙ කොතනින්ද?
මේක දෙවෙනි එක නෙමෙයි. ඔව් ඒක සර් පටන් ගත්තේ පරීක්ෂණයේදී ලබාගත් ලකුණු සමූහයක අන්න ඒක පළවෙනි කරුණ නේද? ඔව් ඒක එක සර් ප්‍රයෝජන කියන එක. ඊට පස්සේ දෙක සැසඳීමට සම්මත අපගමන යොදාගත හැක කියලා උදාහරණ කියලා ලියා ගන්න එතනම ඒකටම දෙවෙනි එකට අපොස සාපේල විභාගයේ ප්‍රතිඵලය අනුව අපොස සාපේල විභාග ප්‍රතිඵල අනුව විෂයන්ගේ මට්ටම විසිර ඇති රටාව පිළිබඳව විෂයන්ගේ මට්ටම විසිර ඇති රටාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා එක් එක් විෂයේ සමාන්තර මධ්‍යනය එක් එක් විෂයේ සමාන්තර මධ්‍යනය මෙන්ම සම්මත අපගමනයේදී යොදාගත යුතු වේ. තුන්වෙනි එක ලියන්න. ලකුණු කාණ්ඩ එකම පරිමාණයකට පරිවර්තනය කිරීම සඳහා සම්මත අපගමනය අත්‍යවශ්‍ය වේ. ලකුණු කාණ්ඩයක ලකුණු කාණ්ඩ එකම පරිමාණයකට පරිවර්තනය කිරීම සඳහා සම්මත අපගමනය අත්‍යවශ්‍ය වේ. එමගින් ලකුණු සැසඳීම හා සංයෝජනය සිදු කළ හැකිය. හතරවෙනි එක ලියන්න. ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයක හෝ වර්ෂ ගණනාවක පැවැත් වූ විභාග ප්‍රතිඵල සැසඳීම සඳහා සම්මත අපගමනයේ යොදාගත හැකි වේ. විභාග සසඳන්න නේද ටීචර්? මොකද සර්? විභාග සසඳන්න විභාග ප්‍රතිඵල සැසඳීම සඳහා. විභාග ප්‍රතිඵල කිව්වේ නැද්ද? විභාග ප්‍රතිඵල සැසඳීම සඳහා සම්මත අපගමනයේ යොදාගත හැකි වේ. වෙනම ලියා ගන්න යටින් මිනුම් කිහිපයක චුට්ටයි තව තියෙන්නේ. මිනුම් කිහිපයක සම්මත අපගමනයේ දන්නේ නම් ඒවා සංසන්දනය කිරීමෙන් එක් ලකුණු සමූහයක පැතිරීම තවත් ලකුණු සමූහයක පැතිරීමට වඩා වැඩිද? තවත් ලකුණු සමූහයක පැතිරීමට වඩා වැඩිද අඩුද නිගමනය කළ හැකිය. එයින් අවබෝධ වන්නේ සම්මත අපගමනය සාපේක්ෂ අගයක් ගන්නා බවයි. නිරපේක්ෂ අගයක් නැත. හරි. ඒක එච්චරයි එතකොට. excuse me miss මේ මේකේ පළවෙනි එකේ කියනවානේ මේ සම්මත අපගමනය විශාල වෙනවා නම් මේ සාධන මට්ටම අතර විෂමතාවයක් තියෙනවා කියලා. ඒ අපි විශාලද කුඩාද කියලා මොන වගේ සංඛ්‍යාවකින්ද එහෙම තීරණය කරන්නේ? එහෙමනම් සංඛ්‍යාවක් එහෙම දීලා නැහැ දත්තය. දැන් අපිට දැක්කාම අර පළවෙනි එකට ආවේ 5 දශම ගාණක්නේ.
අපි හදපු ගණන් ඊළඟ එකේ ආවනේ 25 ගාණක්. ඒකට ඒක තරමක සම්මත එතන අපගමනේ විශාල එකක්. ටීචර් 10 ගන්න. 10 ගන්න. ඒ සාමාන්‍ය 50 වාගේ ඒක සංඛ්‍යා ප්‍රමාණය අනුව තමයි 20 විතර આવොත් 10 කියන එක තමයි මේ පැත්තට ගන්න ඕන. 50 આવොත් ඒකේ මැද 25. ඒ විදිහට ගන්න කියන්න. 100 આવොත් 50. එතනින් එහාට යනවා නම් විශාලයි කියලා ගන්න කියන්න. භාගයට එහා යනවා නම්. ඒ කියන්නේ මධ්‍යන්නෙන් එහාට යනවා නම් මේ මට චූටි ගැටලුවක් ආවා ටීචර්. අර ටීචර් අතන කියපු වෙලාවේ මේ සම්මත අපගමනයේ හොයන හැටි. මධ්‍යන්නයෙන් අපගමනය වන ප්‍රමාණය වර්ග කරලා ඒකේ එකතුව හොයලා ඒකේ සාමාන්‍ය ගණනය කරලා ඒකේ වර්ගමූලය හොයන්නේ නේද? ඔව් සර් ඒක මම වෙන පොතකින් ගත්තේ. ඒකේ එහෙමයි තිබ්බේ. මේ ඒක සාමාන්‍ය ගණනය කරන එක මේ කියන්නේ ඒක කියවුන් නැති නිසායි මම ඇහුවේ චුට්ටක් ඒක චුට්ටක් බලන්න කියන්නකෝ කට්ටියට. ඔව් ඒක කොතනද අර ඉස්සෙල්ලම කියපු එකේනේ ප්‍රයෝජන වලට කලින් කියපු එක නේද? ප්‍රයෝජන වලට කලින් ගත්ත එක. ඔව්. අපගමනය වල වර්ගයන්ගේ එකතුවේ සාමාන්‍යගේ ධන වර්ගමූලයේ සම්මත අපගමනීය. සිරීම අපගමන වර්ග කරලා නිගන්නේ නේද අපි? ඔව් වර්ගයන්ගේ එකතුව හරිනේ වර්ගයන්ගේ එකතුව ගන්නවනේ එතන. D වර්ගයේ එකතුව ගන්නවනේ. මධ්‍යන්නෙන් අපගමනය වන ප්‍රමාණය අපි ඉස්සරලාම වර්ග කරනවා. ඒකේ එකතුව ගන්නවා. ඊට පස්සේ ඒකේ සාමාන්‍ය හොයනවා. ඊට පස්සේ වර්ගමූලය හොයනවා. වර්ගමූල හරි නේද සර් එතකොට? හරි නේද එතකොට? හරි නේද? වර්ගමූලය වෙන සම්මත අපගමනය. හරි. හරි. අපි යමු සහ සම්බන්ධතාවයට. අපි මෙතනින් මේ සහ සම්බන්ධතාවයේ ගණන් දෙකක් හදලා ඒකේ විශ්ලේෂණයක් ලියලා අපි ඉවර කරමු. සහ සම්බන්ධතාවය 2019 ගානට යමු. අපිට හැබැයි 2021